හරිම එතකොට මේ පාස් පේපර්ස් ඩිස්කෂන් එකට අදාළව ඉනෝගනික් වල ස්ට්‍රක්චර්ඩ් එසේ වලට අදාළව අපි සකස් කරපු ටියුට් එක ඕගොල්ලන්ට දීලා තියෙනවා. ඒතකොට මේ ටියුට් එකේ සාමාන්‍ය 2000 අවුරුද්ද වගේ ඉඳන් ඉස්සරහට පාස් පේපර්ස් වල ඉනෝගනික් අහලා තියෙන ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න ටික සේරම තියෙනවා. එතකොට මේක හැදිලා තියෙන්නේ S ගුණුව P ගුණුව D ගුණුව කැටනේ ඔක්කොම අර සියලුම ඉනෝගනික් කොටස් ටික අන්තර්ගත වෙන විදිහට මේ පාස් පේපර්ස් පොත හැදිලා තියෙනවා. එතකොට මම මේකේ ඩිස්කෂන් එක 2022 23 ආදී ඕනම මේ ළමයෙකුට ගැළපෙන විදිහට වැඩි කරන් යන්නේ. නමුත් සමහර තැන්වලදී දැන් අර අපි 2023 පන්ති තාම D ගුණුව සාකච්ඡා කරලා නැති නිසා සමහර කොටස් වලදී 2023 පන්ති ළමයින්ට මේ ඒ කොටස අදාළ නොවෙන්න පුළුවන්. ඉතින් ඒකට ඔයගොල්ලන් මම ප්‍රශ්නේ පටන් ගද්දි කියනවා මේක මෙන්න මේ කොටසින් ඇදලා තියෙන ප්‍රශ්නයක් කියලා. ඒකට එහෙම ප්‍රශ්න මග ඇරලා මේ ගැළපෙන විදිහට Tamanට අවශ්‍ය කොටස් ටික තෝරගෙන කරන්න. ඒ කොටස් පන්ති අපි සාකච්ඡා කරලා පස්සේ මම කියන්නම් අන්න ඒ කොටස දැන් අපි කරලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ වලට කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඩිස්කෂන් එක බලන්න කියලා. හරි. එතන මේ විදිහට තමයි ඩිස්කෂන් එක කියන්නේ වෙනම අර සාමාන්‍යයෙන් අපි කරන වගේ වීඩියෝ එකක් විදිහට නෙවෙයි. දැන් පාස් පේපර්ස් කියන්නේ මේ පේපර් එකක ප්‍රශ්න වලට උත්තර ලියන වැඩක් නේ. ඒතකොට ඒක මම කරන විදිහට ඒ කියන්නේ ඔයාලා පේපර් එකේ උත්තර ලියන විදිහටම යන විදිහට තමයි මේ ඩිස්කෂන් එක කරන්නේ. අපි වැඩිට යමු. දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි මම මෙතන කතා කරන්න යන්නේ. හේතුව අපි මේක පන්තියේදී කතා කරලා තියෙනවා. පන්ති ඒ කියන්නේ 23 සහ 22 පන්ති දෙකේ අපි මේ ප්‍රශ්නේ පන්තිය ඇතුලේ කතා කරලා තියෙනවා. 22 ළමයින්ට නම් ටෙලිග්‍රෑම් channel එක හරහා ඒක සාකච්ඡා කරේ. කොහොමවත් ඒක මම කතා කරන්න යන්නේ නැහැ. මේක අපි මීට කලින් පන්ති කතා කරලා තියෙන ප්‍රශ්නයක් නිසා. අපි වැඩේ පටන් ගන්න දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ 2001 අවුරුද්දේ ප්‍රශ්නෙන් කියලා දෙනවා මේ Q සහ R කියලා කියන ආවර්තවක එකම කාණ්ඩයක පිහිටි අනුයාත ආවර්ත දෙකකට අයත් ආන්තරික නොවන මූලද්‍රව්‍ය දෙක. දැන් මීට අදාළ මේ මාකින් ස්කීම් එකත් අපි සියලුම ප්‍රශ්න සේරගේම උත්තර ටික මේ මාකින් ස්කීම්ස් වලින්ම ස්කෑන් කරලා ගත්ත අපි සකස් කරපු මාකින් එකක් ඔයගොල්ලන්ට දුන්නා. ඒ කියන්නේ පාස් පේපර් එකේ මාකින් එක ස්කෑන් කරලා අරගෙන තමයි මේකට දාලා තියෙන්නේ. ඒතර සමහර තැන්වලදී මේ ඒ වල තියෙන උත්තර අද වෙනකොට වළංගු නෑ. මොකද සිලබස් වෙනස් වෙලා තියෙනවා 2001 වගේ අවුරුද්දකින් දැන් මේ විදිහේ සිලබස් එක තුන් පාරක් වෙනස් වෙලා තියෙනවා. ඒතර තුන් පාරක් සිලබස් වෙනස් වෙනකොට යම් කරුණු කාරණා ඒ කාලේ හිතන විදිහට නෙවෙයි දැන් යන්නේ. ඒතර ඒ වගේ වෙනස් වීම් කීපයක් මාකින් එකේ තියෙනවා. ඒවා හැදෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒතර යනවා මාකින් එකේ වෙනස් වෙන්න ඕන තැන් මොනවද කියන එක මම ඩිස්කෂන් එක ඇතුලේ කතා කරගෙන යනවා. හරි. ඒතර දෙවෙනි එකට අදාළව Q සහ R කියන එකම ආවර්තවක එකම කාණ්ඩය. ඒ කියන්නේ මොකරි පළවෙනි කාණ්ඩයට දෙවෙනි කාණ්ඩයට 13 14 මොකරි එක කාණ්ඩයක තියෙන එක ළඟ තියෙන ආවර්තයක් අනුයාත කියන වචනේ තේරුම එක ළඟ කියන එක අනුයාත ආවර්ත දෙකකට අයත් ආන්තරික නොවන මූලද්‍රව්‍ය දෙකකි. ආන්තරික නොවන කියලා කියද්දී ඇත්තටම අදහස වෙන්නේ දැන් කොහොමත් S ගුණුවේ P ගුණුවේ ආන්තරික අය නැහැ. ආන්තරික ලෝහ නැහැ. D ගුණුවේ තමයි ආන්තරික ලෝහ ඉන්නේ. D ගුණුවේ දැන් අපි හදාරන්නේ 3D ගුණුව. 3D ගුණුවේ සිංක් ඇරෙන්න අනිත් සියලු දෙනා ආන්තරිකයි. ඒතර අපි දන්න ඒ කියන්නේ S ගුණුව සහ P ගුණුවේ කිසිම ආන්තරික මූලද්‍රව්‍යයක් නැහැ. D ගුණුවේ D ගුණුවේ ආන්තරික මූලද්‍රව්‍ය ඉන්නවා. D ගුණුවේ ආන්තරික මූලද්‍රව්‍ය අපි දැන් හදාරන 3D ගුණුවේ ආන්තරික මූලද්‍රව්‍ය 9ක් ඉන්නවා. 10න් 9ක් ආන්තරිකයි. එකම එක්කනයි ආන්තරික නොවන මූලද්‍රව්‍ය ඉන්නේ සිංක් විතරයි. ඒතර සරලව ආන්තරික නොවන කියන එක දන්නේ නැති ළමයෙකුට අපි කියන්නේ ආන්තරික නොවන කියන එකේ තේරුම මොකක්ද කියලා හිතා ගන්න ඕන නම් දැනට ඔයා හිතන්න ඕනේ D ගුණුවේ නොවන කියලා. D ගුණුවේ තමයි සාමාන්‍යයෙන් ආන්තරික. D ගුණුවේ හැමෝම ආන්තරික නෑ. මම කිව්වා වගේ සිංක් ආන්තරික නෑ 3D ගුණුවේ කට්ටිය. නමුත් ඒ යන්නේ D ගුණුවේ හැමෝම ආන්තරිකයි. SP ගුණ ආන්තරිකයි නෑ. SP ගුණ වල ඒ නිසා ආන්තරික නෑ කියන එකේ තේරුම මොකක්ද කියලා හිතනවා නම් දැනට D ගුණුවේ නොවන කියලා හිතන්න. හරි. ආන්තරික නොවන කියන්නේ D ගුණුවේ නොවන කියන්නේ S ගුණුවේ හරි P ගුණුවේ හරි. අපි F ගුණුවක් ගැන හදාරන්නේ නෑ. අනුව මේ මෙන්න මෙහෙම සංයෝග දෙකක් හදනවා. ඒ දෙන්න එකතු වෙනවා. මේවා කවුද කියලා හඳුනා ගන්න. කියන්නේ ඒකට ළමයි ওই විදිහේ හඳුනා ගැනීමක් වෙන්නේ. කියන්නේ ওই විදිහේ දෙයක් සිදු වෙන එකම කාණ්ඩයක තියෙන ආවර්තක බලන්න. දැන් ඒලර් පේපර් වලට ආවර්තකයක් හම්බ වෙනවා. ඒක එක ආවර්තක වල කවුද ඔහොම එක ළඟ දෙන්න එකතු වෙලා මෙහෙම RQ2 සහ RQ3 වගේ සංයෝග දාන්නේ කොහෙද කියලා බලන්න. ඒව ගැලපීමක් තියෙනවා SO2 සහ SO3 කියන දෙන්නක විතරයි. යනවා මේ Q කියන්නේ ඔක්සිජන් වෙන්න ඕන. Q කියන්නේ ඔක්සිජන්, R කියන්නේ සල්ෆර්. එතකොට RQ2 කියන්නේ SO2, RQ3 කියන්නේ SO3. ඊළඟට අපෙන් අහලා තියෙනවා මේ Q සහ R පෙන්වන ස්ථායී ඔක්සිකරණාංක සේරම ලියන දක්වන්න ඒකට මේ අවස්ථාව නිරූපණය කරන සංයෝගයක් රසායනික සූත්‍රය බැගිනුත් ඉදිරිපත් කරන්න කියලා කියනවා. හරි. අදාළ ඔක්සිකරණාංකයත් එකත් එක දාන්න කියලා වරහන් ඉදිරි කියලා. දැන් එතකොට Q කියන්නේ ඔක්සිජන්. දැන් ඔක්සිජන් පෙන්වන ස්ථායී ඔක්සිකරණාංක කියලා ගත්තාම දැන් මාකින් ස්කීම් එක ගලුවම ටිකක් මීට පරස්පර උත්තරයක් තියෙනවා. නමුත් දැන් අලුත් විෂය නිර්දේශන අනුව ඕගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන උත්තර වෙන්නේ එයා පෙන්නන විශාල ඔක්සිකරණාංක විදිහට එයාගේ එකක් බිඳුව පෙන්නනවා. බිඳුව කියන එක පෙන්නනවනේ යාලා. බිඳුව ඊට පස්සේ ඍණ එක පෙන්වන්න පුළුවන් ඔක්සිජන්ට, ඍණ දෙක පෙන්වන්න පුළුවන්. ඊටාම කලාතුරකින් ධන එකත් මෙයා පෙන්වන අවස්ථාවක් අපිට හම්බ වෙන ධන එක නෙවෙයි ධන දෙක. ධන දෙකත් මෙයා පෙන්වන අවස්ථාවක් හම්බ වෙන එකම එක අවස්ථාවක් හම්බ වෙන. මේ ධන දෙක කියන එක නම් ලියුවේ නැතුණා ප්‍රශ්නයක් නේ. ඒක අත්‍යවශ්‍ය එකක් නෙවෙයි. ඒතර බිඳුවට අදාළව O2 කියන එක තමයි තියෙන්නේ. නමුත් මේකටත් මේ විභාගෙදී මේකත් ඔයාලගෙන් බලලා තිබුණේ නෑ ඒ අවුරුද්දේ කියන්නේ බිඳුවට අදාළව O2 කියන එක බලාපොරොත්තු වෙලා තිබෙන්නේ නැහැ. හේතුව මෙයාලා අහන්නේ මේ සංයෝගයක රසායනික සූත්‍රයක් කියනනේ. O2 කියන්නේ සංයෝගයන්නේ මූලද්‍රව්‍යයක්. O3 කියන්නේ සංයෝගයන්නේ මූලද්‍රව්‍යයක්. S8 කියන්නේ සංයෝගයන්නේ මූලද්‍රව්‍යයක්. සංයෝගයක් වෙන්න එකිනෙකට වෙනස් ස්වර්ගවල පරමාණු තියෙන්න ඕන කියලා දෙනවා. මේ පන්තිය පැහැදිලි කරලා තියෙනවා. එනෝ මේ O2 කියන එක ලියලා නැති වුණත්, ඕ ලියලා තිබුණත් ඒ අවුරුද්දේ ළමයින්ට ලකුණු ලැබුණා. අවුලක් නැහැ නේ. බිඳුව කියන්නේ යා පෙන්වන ඔක්සිකරණ අංකයක්. නමුත් මේ O2 කියන එක ඒකට අදාළ උදාහරණයක් කියලා ළමයි ලියලා තිබුණා හෝ නැති. කියන මොකුත් නැතුව හිස්තැනක් තිබ්බා. ඒකට අදාළ ළමයින්ට ලකුණු හම්බුණා.
ඍණ එකට අදාළ වෙන ඉතින් ප්‍රධාන උදාහරණය ඔය පෙරොක්සයිඩ්. ඒ කියන්නේ H2O2 වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ පෙරොක්සයිඩ් එක කියන්නේ K2O2 වගේ කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. මොකක් හරි ඕනෑම පෙරොක්සයිඩ්, සෝඩියම් පෙරොක්සයිඩ්, පොටෑසියම් පෙරොක්සයිඩ් ඕන එකක් ගන්න පුළුවන්. ඍණ දෙක කියන්නේ ඒකට අදාළ වෙලා පෙන්නන්නේ ඔක්සයිඩ්නේ. ඉතින් ඔක්සයිඩ් කිව්වම ජලය ගන්න පුළුවන්. එතනත් ඔක්සිජන් ඍණ දෙක. එහෙම නැත්නම් සෝඩියම් ඔක්සයිඩ් වගේ ගන්න පුළුවන්. මැග්නීසියම් ඔක්සයිඩ් ඕනෑම ඔක්සිජන් ඍණ දෙක ඔක්සිකරණාංක කියන අවස්ථාවක් මේකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ධන දෙක කියන එක ළමයි ලියන්න අවශ්‍ය නැහැ. නමුත් ධන දෙකට උදාහරණයක් කියනම් OF2. මෙතන ෆ්ලෝරින් සහ ඔක්සිජන් එකතු වෙලා තියෙන ෆ්ලෝරින් කියන ලෝකෙන විදුලියතාවය වැඩිම කෙනා නිසා යා ඍණ ඔක්සිකරණාංක අරගන්නවා. දැන් ෆ්ලෝරින් දෙන්නට ඍණ දෙකක් කියන ඔක්සිජන් ධන දෙකක් තමයි මෙතනදී. නමුත් මේක සුලභ එකක් නෙවෙයි. ඒ නිසා මේක ලිව්වේ නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මේ මාකින්ක බැලුවොත් එහෙම ඔයාලට 0.5 කී එහෙමත් තියෙයි. ඒ කියන්නේ 0.5ට අදාළව පෙරොක්සයිඩ් අර මේ දීලා තියෙන පෙරොක්සයිඩ් නෙවෙයි සුපර්օක්සයිඩ්. කියන්නේ සුපර්օක්සයිඩ් එකක් කියලා කියන්නමයි O2 1- නේ. දැන් හන්දිය කතා කරලා තියෙනවා. ඒතර එහෙම බැලුවම මේකේ එක ඔක්සිජන් කෙනෙක්ගේ ඔක්සිකරණාංක අපිට තියෙන 0.5යි කියලා කියන ඍණ 0.5 දෙන්නෙක් එකතු වෙලා තමයි ඍණ එක හැදිලා තියෙන කියලා හිතෙන්නේ මේ බැලුවම. ඇත්තටම උතන කතාව මෙන්න මෙහෙම කේස් එකක් තියෙන්නේ. සුපර්օක්සයිඩ් එකේ ව්‍යුහය අඳිනවා නම් මෙන්න මෙහෙමයි යාගේ ව්‍යුහය. මෙතන සුපර්օක්සයිඩ් එක ලුයිස් ව්‍යුහය. හරි. ඒතර එක ඔක්සිජන් කෙනෙක් මෙන්න මේ වගේ. ඒතර එයා ගත්තාම 1 2 3 4 5 6ක් එයා ගාව ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ කියන්නේ එකසර යුගල් දෙකයි තනි වියුග්ම ඉලෙක්ට්‍රෝනෙකුයි බන්ධනය හදන්න ගියප එක ඔක්කොම ගත්තම එයා ගාව ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒතර එයාට ආය ආරෝපණයක් එන්නේ නැහැ. මෙතන බැලුවම එයාගෙම කියලා ඉලෙක්ට්‍රෝන තියෙනවා 1 2 3 4 5 6යි බන්ධනය 1 7. එයාට ඍණ ආරෝපණයක් එනවා. එන මේ වගේ කෙනෙක් තමයි ළම ඇත්තටම මේ O2 1- නැත්නම් සුපර්օක්සයිඩ් කියලා කියන්නේ. මේ සුපර්օක්සයිඩ් එක ඇත්තටම ඍණ 0.5 ඔක්සිජන් කෙනෙක් ඉන්නව නෙවෙයි. බිඳුවේ ඔක්සිජන් කෙනෙකුයි ඍණ 1 ඔක්සිජන් කෙනෙකුයි ඉන්නේ. ඒ නිසා මේ අර ඒ කාලේ මාකින් වල මේක ඍණ 0.5යි කියලා ඒකට උදාහරණයක් විදිහට O2 1- දැම්මම ඇත්තට මෙහෙම මේ ඔක්සිකරණාංක ඍණ වෙන්න බෑ. මොකද ඔක්සිකරණාංකයෙන් අදහස් වෙන්නේ පිට කරපු හෝ ලබාගත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඉතින් ඉලෙක්ට්‍රෝන භාගයක් පිට කරන සිටක් නැහැ. ඉලෙක්ට්‍රෝන දෙකට පල්ලා පිට කරන්න හිමිට කරන්න බෑ. ඒ නිසා මේ 0.5 වගේ උත්තර වලට දැන් යන්න අවශ්‍ය නැහැ ළමයි. ඒතර ඕනනම් වලට මේ ඍණ එකට උදාහරණයක් විදිහට මෙන්න මෙතනින් සුපර්օක්සයිඩ් දාන්නත් පුළුවන්. සහ බිඳුවට උදාහරණයක් විදිහට කෙනෙක් සුපර්օක්සයිඩ් දැම්මොත් ඒකත් අවුලක් නැහැ. හරි. මොකද බිඳුවේ ඔක්සිජන් කෙනෙකුත් සුපර්օක්සයිඩ් ඇතුළේ ඉන්නවා. ඍණ 1 එක්කෙනෙකුයි බිඳුවේ එක්කෙනෙකුයි ඉන්නේ. ඒතර ඇවරේජ් එකක් විදිහට ගණන් හදලා ගත්තාම ඉන්නේ. එතකොට අපිට ওই දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම ඍණ 0.5ක් කියලා තමයි එන්නේ. නැත්නම් ඒක අර උදාහරණයක් විදිහට දාන්න නිවැරදි නැහැ. ඒක තමයි එහෙම. ඒතර ඔක්සිජන් ලගේ ඔයාලා උත්තර දෙන්න යන්න ඕනේ. බිඳුව ඍණ 1 ඍණ 1 ඍණ 2 තමයි යාලා පෙන්නන අය මෙන්නේ. ඒතර බිඳුවට අදාළ උදාහරණයක් බලාපොරොත්තු වෙලා නැහැ. ඍණ 1ට අදාළව H2O2 හරි මොකක් හරි පෙරොක්සයිඩ් එකක් හරි ඍණ 2ට අදාළව ජලය වගේ හරි මොකක් හරි ඔක්සිජන් ඍණ 2 ඉන්න ඕනෑම උදාහරණයක් ගන්න පුළුවන්. ඊළඟට සල්ෆර් වලට අදාළව එයා වෙන විචාර ඔක්සිකරණාංක වලින් ස්ථායීව අහුවාම ඍණ 2 පෙන්වන්න පුළුවන් ස්ථායීව විදිහට බිඳුව ධන 2 ධන 4 ධන 6 මේවා තමයි ළමයි අලුත් සිලබස් එක කරනවා සල්ෆර් වෙනන ස්ථායී ඔක්සිකරණාංක කෙලිම රිසෝස් බුක් එකේ පාව මේවා තියෙනවා. අර දැන් මාකින්ක බැලුවොත් ඔයාලට ඍණ 1 තියෙනවා ධන 1 තියෙනවා ධන 5 තියෙනවා ආදී වශයෙන් ගොඩාක් নানা ආකාර ඒවා තියෙනවා. නමුත් ඒවා එහෙම අවශ්‍ය නැහැ. ඍණ 2කට උදාහරණයක් H2S ගන්න පුළුවන්. බිඳුවට උදාහරණයක් විදිහට SH ලිව්වත් වැරදි නෑ නොලිව්වත් වැරදි නෑ. මොකද සංයෝගයක් කියලා අද SH සංයෝගයක්ම නෙවෙයි නිසා ඒක ලිව්වත් නොලිව්වත් වෙන උදාහරණ නෑ. ඉතින් හිස් තැනක් තිබ්බත් ලකුණු හම්බ වෙනවා නැත්නම් ලිව්වත් ලකුණු හම්බ වෙනවා. ධන 2කට අදාළව SCl2 වගේ උදාහරණයක් ගන්න පුළුවන්. SF2 වගේ ඕන එකක්. ධන 4ට අදාළව SO2 ප්‍රධාන වශයෙන් මේ සල්ෆයිඩ් ගොඩාක් උදාහරණ තියෙන ඕන එකක් හරි. ධන 6ට අදාළව ඉතින් SO3 SO4 2- නැත්නම් සෝඩියම් සල්ෆේට් වගේ සල්ෆේට්ගේ ලවණයක් ලියන්න පුළුවන්. නැත්නම් H2SO4 ඕන එකක් හරි දැන් ඕනම ධන 6ට ඔයාලා ඉගෙන ගන්න සුලභ එකක් හරි. මේකේ මාකින්ක බැලුවොත් ළමයින්ට පේනවාද මේ බිඳුවට අදාළව දීලා තියෙනවා සෝඩියම් තයෝසල්ෆේට් Na2H2O3 ව දීලා තියෙනවා. එහෙම නැත්නම් මෙතන ඇනායනය කතා කරොත් මම ඒක වෙනම කතා කරන්නම් මෙතනින් මකලා මේ ටික. එයාලා දීලා තියෙනවා මේ H2O3 2- දීලා තියෙනවා බිඳුවට උදාහරණයක් විදිහට. ඒක කොහොමද H2O3 2- බිඳුවට උදාහරණයක් වෙන්නේ? එයාලගේ මාකින් එකේ දීලා තියෙනවා. මාකින් එකේ තියෙන ඔක්කොම හරි නෑ. නමුත් මේ යම් යම් තැන් තියෙනවා නිවැරදි. නමුත් ළමයි ඒක උඩ ගන්නවා ඒකත් වැරදි ඇති කියලා. ඒකයි මම මේ ගැන විශේෂයෙන් කියන්නේ. මේකට හේතුව ළමයි මෙයාගේ ලුයිස් ව්‍යු මේවා පන්ති කියලා දීලා තියෙනවා රෙඩොක්ස් කතා කරනකොට. මෙයාගේ ලුයිස් ව්‍යු ඔයාලා බැලුවොත් මෙන්න මේක තමයි මෙයාගේ රෙඩොක්ස් ව්‍යු. මේ ලුයිස් ව්‍යු එක. ඉතින් මේකේ මේ ඉන්න සල්ෆලාගේ ඔක්සිකරණාංක හොයලා බැලුවොත් ඔයාලට මේ මැද ඉන්න සල්ෆර් ඔක්සිකරණාංක කියනවා ධන 4යි කියලා. කෙලවරේ ඉන්න එකාගේ ඔක්සිකරණාංක කියනවා බිඳුවයි කියලා. නේ මොකුත් නැහැ නේ. අර බිඳුවයි කියලා. අර ධන 4යි කියලා. ඒතර ඇත්ත නෙමෙයි. එතන බිඳුවේ සල්ෆර් කෙනෙක් ඉන්නවා. එතන මේකේ සල්ෆර් බිඳුවේ ඉන්න එකට උදාහරණයක් විදිහට මේක ලියන්න පුළුවන්. ඒක හරි. දැන් මෙතන ව්‍යුහයෙන් ඕගොල්ලෝ නිකන් අර සුළු කරලා ගත්තොත් එහෙම ඔක්සිජන් තුන් දෙනාට ඍණ 6යි ඍණ 6න් ධන 6න් දෙකක් ගියම ධන 4යි. ඒතර එකෙකුට ඉන්න ධන දෙකේ දෙන්නෙක් වගේ තමයි අපිට මධ්‍යයන්නේ ගත්තම ඉන්නේ. මම පන්තිදී කියලා තියෙනවා. ඉතින් මධ්‍යයන්නේ ඔක්සිකරණාංක කියන්නේ හැමතිස්සෙම ඇත්ත කියන දෙයක් නෙවෙයි. දැන් අපි පන්තියේ ඇවරේජ් එක ක්ලාස් ඇවරේජ් එක කියලා ලකුණක් කිව්වට ඒකේ තේරුම පන්තියේ හැම ළමයාම ඒ ලකුණ ගත්ත කියන එක නෙවෙයිනේ. එක එක ඊට වැඩි ලකුණු අඩු ලකුණු අරගෙන බැලන්ස් වෙලා ගිහිල්ලා ඇවරේජ් එක අවිල්ලා තියෙනවා අරාගේ. ඒ වගේ තමයි මෙතනත් මේ ඇවරේජ් එක අනුව අපි මේ හොයද්දි ධන 2යි කියලා ඉන්නේ. ඒක නෙවෙයි නිවැරදි. ඒක ඇත්තටම වෙලා තිබෙන්නේ ධන 4 1යි බිඳුව 1 කෙනෙකු ඉඳලා ඒක ඇවරේජ් එකකින් ධන 2ක් කියලා අවිල්ලා තියෙනවා. ඒතර බිඳුව උදාහරණයක් විදිහට ළමයෙකුට H2O3 2- ඉන්න කෙනෙක්ව ලියන්නත් පුළුවන්. ඒක අවුලක් නෑ. ඒක නිවැරදි. ඒ අරන්නේ මේක ඍණ 1 ධන 5 ධන 1 ඕවට අදාළ උදාහරණ බලාපොරොත්තු වෙන්නේ අලුත් විෂය නිර්දේශන ඕම තමයි
2001 අවුරුද්දේ ස්ට්‍රක්චර් ඩිසේ ප්‍රශ්නේ උත්තර ටික තීරණය වෙන්නේ. අපි යමු ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ 2004 අවුරුද්දේ ප්‍රශ්නේ. 2004 අවුරුද්දේ ප්‍රශ්නේ මෙහෙම සෙට් එකක් දීලා තියෙනවා මේගොල්ලෝන්ගේ පාවිච්චි කරලා ඒක එකට ගැලපෙන මූලද්‍රව්‍ය ලියලා මේක සම්පූර්ණ කරන්න කියලා ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා. පළවෙනි එක ධන 5 සිට ඍණ 3 දක්වා ඔක්සිකරණ ඍණ 3 යන ඔක්සිකරණාංක දෙකම පෙන්වන මූලද්‍රව්‍ය හෝ මූලද්‍රව්‍යයන් මොනවද කියලා අහන්න. ඉතින් නම් මේ විදිහට ධන 5 ඉඳන් ඍණ 3 වෙනකන් ඔය වගේ ලොකු පරාසයක් පෙන්වන්න පුළුවන් කෙනෙකුට ඉන්නවා. එක්කෙනෙක් අපිට ගන්න පුළුවන් නයිට්‍රජන්ට පෙන්වන්න පුළුවන් ඔයක. මොකද නයිට්‍රජන් කියන 15 වෙනි ගාන කෙනෙක් ඒක නම් කෙලිම රිසෝස් බුක් එකෙත් අපි කතා කරන දෙන්නේ ඍණ 3 ඉඳන් ධන 5 වෙනකන් ඔක්සිකරණාංක 9ක් එයා පෙන්වනවා කියලා. ඊට අමතරව ෆොස්ෆරස්ටත් පුළුවන්. දැන් ෆොස්ෆරස් ගත්තම pH3 වගේ ඒවා පෙන්වනවා ඍණ 3යි. H3PO4 වගේ ඒවා ගත්තම ධන 5 එතන ෆොස්ෆරස් ඔක්සිකරණාංක. ඉතින් ඔය විදිහට ෆොස්ෆරස්ටත් අර නයිට්‍රජන්ට පුළුවන් නම් ඉතින් ෆොස්ෆරස්ටත් බොහෝ විට පුළුවන් තින්නේ මොකද එකම කාණ්ඩේ කට්ටියනේ. ඉතින් ෆොස්ෆරස්ටත් ඔය වැඩේ කරන්න පුළුවන්. ඒතර ඒ දෙන්න තමයි එයාට දාලා උදාහරණ වෙන්නේ වෙන ඉතින් ඍණ 3යි ධන 5යි දෙකම පෙන්වන කට්ටිය නැහැ. අවම තාපාංක තියෙන කෙනා අහනවා. හරි. අවම තාපාංක තියෙන කෙනා කියනවා මේ වගේ තැනකදී තාපාංකය කියලා කියන්නේ කිසියම් ද්‍රවයක් වාෂ්පන උෂ්ණත්වය ළමයි මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඝනයක තාපාංකය අනිවාර්යයෙන්ම ද්‍රවයකට වඩා වැඩි ඊට වඩා වායුවක තාපාංකය අඩුයි. ඒ කියන්නේ තාපාංකය අඩුම වායුන්ගේ. ඒ නිසා තමයි යාලා වායු බවට පත් වෙලා තියෙන තාපාංකය කියන්නේ මේ වායු අවස්ථාවට පත් කරන්න දෙන්න උෂ්ණත්වයනේ. තාපාංකය අඩු කට්ටිය පටස් ගාලා වායු වෙනවා. ඒ නිසා වායු වල තමයි තාපාංකය අඩුම. මේක තමයි යාලා ගන්න පිළිවෙල යන්නේ. ඉතින් මේගොල්ලෝ ගත්තම ළමයි ෆොස්ෆරස්, සින්ක්, ක්‍රෝමියම්, සල්ෆර් ඊට පස්සේ නෑ. ඔන්න ඔය මම රවුන්ඩ් කරපු සෙට් එක. මේක පේන්න රවුන්ඩ් කරමු. මෙන්න මේ සෙට් එක. මේ සේරමේල ඝන අවස්ථාවේ ස්වභාවය තියෙන. යාළගේ වෙන්න බෑ තාපාංක අඩුම. තාපාංක අඩුම වෙන්නේ වායුව. ඉතින් වායු විදිහට H2 ඉන්නවා, Cl2, N2, O2 ආදී සෙට් එකක් ඉන්නවා. නමුත් ඉතින් මේ කට්ටියකින් මේ ඔක්කොම නිර්ද්‍රවීය වායුනේ. නිර්ද්‍රවීය වායුන්ගේ ළමයි තාපාංකය අඩුම වෙන්නේ අණුක ස්කන්ධය අඩුම කෙනා. මොකද අණුක ස්කන්ධය අඩුම කෙනාගේ තමයි වැඩිම අඩුම ආකර්ෂණ බල දෙන. අණුක ස්කන්ධය අඩු වෙද්දී ආකර්ෂණ බල අඩු වෙනවා. ආකර්ෂණ බල අඩු වෙද්දී ඒක හේතුවක් වෙලා මේ යාළගේ ද්‍රවාංක තාපාංක අඩු වෙනවා. හරි. ඒ අනුව හයිඩ්‍රජන්ගේ තමයි මෙතන අඩුම තාපාංක තියෙන කෙනා විදිහට අපිට ගන්න වෙන උත්තරේ වෙන්නේ H. ඊට පස්සේ කාම රුෂ්ණතේ වර්ණයක් පෙන්වන ඔක්සයිඩ් සාධන මූලද්‍රව්‍ය හෝ මූලද්‍රව්‍යයන් වන්නේ කවුද කියලා අහනවා. එතන ක්ලෝරීන් ළමයි උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. නමුත් මේක ලිව්වේ නැහැ කියලා ඔයාලට ලකුණු කැපෙන්නේ නැහැ. මොකද ක්ලෝරීන්ගේ ඔක්සයිඩ් වල වර්ණයන් දැන සිටීම උසස් පෙළේදී බලාපොරොත්තු වෙන්නේ. නමුත් ක්ලෝරීන් හදන ඔක්සයිඩ් වල පාට සාමාන්‍යයෙන් ලා කහ පාටක් වගේ පෙන්වන්න පුළුවන්. නයිට්‍රජන් නම් අනිවාර්යෙන් උත්තරයක් විදිහට ඔයාලා ලියන්න. මොකද නයිට්‍රජන් NO2 හදනවා. NO2 කියන්නේ දුඹුරු පාට ඔක්සයිඩයක්. ඊට පස්සේ සල්ෆර් SO2 SO3 කියන ඔක්සයිඩ් හදන ඒවට පාටවල් නැහැ. දැන් මේකේ උත්තරයක් විදිහට ළමයි ඔක්සිජන්වත් අරගෙන තිබුණේ නැහැ. හරිද දැන්? ඔක්සයිඩ් හදනදී ඔක්සිජන් කොහොමත් ඕනනේ. ඒ නිසා ඔක්සිජනුත් මේකට ලියමු කියලා කෙනෙක් ලියන්න පුළුවන්. ඒක වැරදිත් නෑ. ඒක ලිව්වා කියලා විශේෂ ලකුණු හම්බෙන්නේ දෙක නේ. දැන් මේකකදී වැරදි උත්තරයක් ලිව්වොත් එතන ඔයා මෙහෙම නයිට්‍රජනුත් ලියලා සල්ෆත් ලියනවා. හරි. එතන නයිට්‍රජන් දැන් ක්ලෝරින් හරි. නයිට්‍රජනුත් හරි. හැබැයි සල්ෆර් වැරදිනේ. ඒ වැරද්දට නයිට්‍රජන්ට වඩා දාපු හරියක් කැපෙනවා. එහෙමයි කියන්නේ මේ උඩේවට දාපු මේවට දාපු හරිය කැපෙන්නේ නැහැ. හරිද? අර ඒ රෝමි ලක්කමට අදාළව ඔයා හරියකට අමතරව වැරදිකුත් දියද ඉතින් වැරදිකට කලින් ගියම හරියක් කැපෙනවා. ඒ නිසා මේ නැත්නම් මේ තියෙන ඔක්කොම ලිස්ට් එක ලියාගෙන යනවනේ කිසිම අවුලක් නැහැ නේද? එතකොට මොනවා හරි හරියනවනේ කියන්නේ. එහෙම හරියන්නේ නැහැ. හරි. අදාළව විතරක්ව දාන්න ඕන. එතන මේ ක්ලෝරින් කියන එක දැම්මත් කමක් නැහැ නොදම්මත් කමක් නැහැ. සමහර ඒවා තියෙන ඒවා ලිව්වා කියලා වැරදි දාන්නේ නැහැ. නමුත් අර ලකුණු හම්බෙන්නේ නැහැ. එහෙම තියෙනවා. දැන් ක්ලෝරින් ඒ වගේ එකක්. නයිට්‍රජන් එහෙම දැන් ඔක්සිජන් කියන එකත් එහෙමයි. කියන්නේ ඔක්සිජන් කියන එක දැන් ඇත්තටම ඔක්සයිඩ් හදන්න ඔක්සිජන් කොහොමත් එපයි. එහෙම හිතන ළමයි ඔක්සිජන් ලියන්න පුළුවන් පොඩි අයිතියක් තියෙනවා. නමුත් ඒක ලිව්වා කියලා ඒක අපි නිවැරදි කියලා ගන්නෙ නැහැ. නමුත් වැරදි කියලා ලකුණු කැපීමක් සිදු කරන්නෙත් නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් ක්‍රෝමියම්ට පුළුවන් නේ ක්‍රෝමියම්ගේ ඔක්සයිඩ් දෙන Cr2O3 එහෙම නිල් කොළ පාටයි. සින්ක් එහෙම වර්ණවත් ඔක්සයිඩ් හදන්නේ නැහැ. ෆොස්ෆරස් වර්ණවත් සංයෝග වර්ණවත් ඔක්සයිඩ් හදන්නේ නැහැ. එනවා මෙන්න මේ සෙට් එක තමයි ඔයාලගේ උත්තර වෙන්නේ. ඒතර ක්ලෝරින් කියන එක අනිවාර්ය නැහැ. නයිට්‍රජන් ඔක්සිජන් ක්‍රෝමියම් කියන සෙට් එක අනිවාර්යයි. රෝමිලක 4 මේ ගන්න මේ මූලද්‍රව්‍ය අවස්ථාවේ ප්‍රබලතම ඔක්සිහාරකය වන්නේ මොකක්ද කියලා. එතන මේ දීලා තියෙන සෙට් එක ඉන්නවා අපේ කවුද මේ දැන් මම කිව්වේ ක්ලෝරින්, නයිට්‍රජන්, සල්ෆර්, ඔක්සිජන් ඔය වගේ කට්ටිය ගත්තාම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කැමති රිනායන හදන නිසා දැන් ක්ලෝරින්, නයිට්‍රජන්, සල්ෆර්, ඔක්සිජන් ඔය වගේ කෙනෙක් මේකේ උත්තරේ වෙන්න බෑ. යාලා කොහමද ඔක්සිහාරකයක් කියලා කියන්නේ? තමන් ඔක්සිකරණය වෙනවා වෙන කෙනෙක් ඔක්සිහරණය කරනවා කියන අදහසනේ. එතකොට මෙතනදී ක්ලෝරින්, නයිට්‍රජන්, සල්ෆර්, ඔක්සිජන් වගේ කට්ටිය උත්තරයක් වෙන්න බෑ. හේතුව යාලා එහෙම ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ නැහැ. යාලා ඔක්සිකරණය වෙන්නේ නැහැ. යාලා සාමාන්‍යයෙන් කැමති ඔක්සිහරණය වෙන්න තමයි. යාලා සාමාන්‍යයෙන් අයනයක් හදනකොට මයිනස් එකක් තමයි හදන්න බලන්නේ. ෆොස්ෆරසුත් ගොඩක් වෙලාවට එහෙමයි. ඉතින් මේකේ උත්තරයක් වෙන්න පුළුවන් එක්ක හයිඩ්‍රජන්, එක්ක ක්‍රෝමියම්, එක්ක සින්ක් ඔය කියන තුන් දෙනාගෙන් කවුරුද මෙතන මේ ඔක්සිකරණය වෙන්න විශේෂ කැමැත්තක් පෙන්වන. ධන ආයන හදන්න විශේෂ කැමැත්තක් පෙන්වන කට්ටිය විදිහින්. එතනදී මේ ඔක්සිකරණය වෙන්න කැමැතිම කෙනා කවුද කියලා හොයාගන්න එක ඉනෝගනික් අවබෝධයෙන් ඔයාලට කරන්න බෑ. දැන් මේවා මේ පාස් පේපර්ස් ප්‍රශ්නනේ. පාස් පේපර්ස් ප්‍රශ්න හදනකොට ඉනෝගනික් ප්‍රශ්න යටතට ආවට සමහරට ඒවා පුළුවන් වෙන්න ඔයාලට සිලබස් එකේ තියෙන වෙන තැනක දැනුමත් අවශ්‍ය වෙන්න පුළුවන්. එහෙමනේ ඉතින් පාස් පේපර් කියන්නේ A level paper එකට යද්දී ඔයාලා ඒ ඔක්කොම ඉගෙනගෙන යන්නේ. ඉතින් මේකේ මේ උත්තරේ ගන්න නම් ඇත්තටම මේ විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගැන යම් අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියලා කියන්නේ
ඔක්සි හරණය වෙන්න අඩුවෙන්ම කැමති කෙනාගේ ඉඳන් වැඩියෙන්ම කැමති කෙනා වෙනකම් පිළිවෙලට හදපු පොඩි ශ්‍රේණියක්, පොඩි අනුපිළිවෙලක්. ඒ කියන්නේ ඒකේ උඩ ඉන්නේ ඔක්සිකරණය වෙන්න කැමති කට්ටිය, යට ඉන්නේ ඔක්සි හරණය වෙන්න කැමති කට්ටිය. එහෙම නැත්නම් යටට යන්න තමයි ඔක්සි හරණය වෙන්න දෙන කැමැත්ත වැඩි වෙන්නේ. හරි. එතකොට විදුර රසායනික ශ්‍රේණියේ තියෙන අවබෝධයත් එක්ක සාමාන්‍යයෙන් විභාගයට යනකොට ළමයෙක් දන්නවා සිංක් කියන එක තමයි මේ ඉන්න සෙට් එකේ විදුර රසායනික ශ්‍රේණිය උඩින් ඉන්න හයිඩ්‍රජන් නියම සෑහෙන පල්ලෙහාන් ඉන්නේ. සිංක් කියන එක නා විදුර රසායනික ශ්‍රේණිය උඩින් ඉන්න කෙනා. ඒ අනුව මේකේ උත්තරේ වෙන්නේ සිංක්. නමුත් ඒක ඉනෝගනික් මට්ටමේදී ළමයෙකුට අවශ්‍ය නැති නිසා රෝම ඉලක්කම් 4 උත්තරේ දැනට ඔයාලට තේරුනේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. පස්වෙනි මූලද්‍රව්‍ය අවස්ථාවේ ප්‍රබලතම ඔක්සිකාරකය. ප්‍රබලතම ඔක්සිකාරකය කියලා කියන්නේ කැමැත්තෙන්ම ඔක්සි හරණය වෙන කෙනා. ඔක්සිකාරකය කියන්නේ වෙන කෙනෙක් ඔක්සිකරණය කරනවා කියන අදහසනේ. ඒ කියන්නේ තමන් ඔක්සි හරණය වෙනවා කියන එකනේ. තමන් ඔක්සි හරණය වෙනවා කියලා කියන්නේ තමන් ඉලෙක්ට්‍රෝන ගන්නවා කියන එකනේ. තමන් ඉලෙක්ට්‍රෝන ගන්න ඕනේ. ඉතින් මේ ඉන්න කට්ටියගෙන් කැමැත්තෙන් ඉලෙක්ට්‍රෝන ගන්නෙ කවුද? ළමයි කැමැත්තෙන් ඉලෙක්ට්‍රෝන ගන්නේ විද්‍යුත් ඍණතාවයේ වැඩිම කෙනා. මේ ඉන්න කට්ටියගෙන් ඉලෙක්ට්‍රෝන වලට ආසම කෙනා තමයි කැමැත්තෙන් ඉලෙක්ට්‍රෝන ගන්න. ඒ කියන්නේ ඔක්සිජන්. දැන් ලෝකයේ විද්‍යුත් ඍණතාවය වෙන අණුපිළිවෙල ඉන්නේ FON සියලෝමනේ. ඉතින් මේ කට්ටියගෙන් F මෙතන නැති නිසා ඕක තමයි උත්තරේ වෙන්නේ. එයාලා තමයි විදුලන තමයි වැඩිම කෙනා මේ ඉන්න අයගෙන් යනවා. එයාගේ තමයි ඉහළම මේ ද්‍රවාංකයක් ඉහළම ඔක්සිකාරක හැකියාවක් තියෙන්නේ. බහුරූපීතාවය පෙන්වන මූලද්‍රව්‍ය. හරි. ඒ කියන්නේ අර එකම කෙනාගේ වෙනස් ස්වරූප තියෙන අය. හයිඩ්‍රජන් නැහැ, ක්ලෝරින් නැහැ. නයිට්‍රජන් නැහැ කියලා කෙලින්ම රිසර්ච් බුකේ පොයින්ට් එකක්ම තියෙනවා. නයිට්‍රජන් බහුරූපීකරණය යා ස්වභාවයෙන් N2 විදිහට විතරයි. සල්ෆර් තියෙනනේ. සල්ෆර් බහුරූපීකර පහක් තියෙනවා. ඔක්සිජන් තියෙනවා O2 සහ O3 කියලා බහුරූපීකර දෙකක් තියෙනවා. සල්ෆර් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. ක්‍රෝමියම් සිංක් වගේ ලෝහ වලට නෑ ළමයි. පොස්පරස් තියෙනවා, සුදු පොස්පරස්, කළු පොස්පරස්, රතු පොස්පරස් කියලා ආකාර තුනක්. දැන් මේ පොස්පරස්ගේ ඒ බහුරූපී ආකාර ගැන දැනුමක් දැන් උසස් පෙළදී ඔයාලගේ අලුත් සිලබස් එකේ බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් මේක පරණ සිලබස් ප්‍රශ්නයක් නිසා ඒ ගැනත් ප්‍රශ්න කරලා තියෙනවා. එතකොට උත්තර වෙන්නේ ඔයාලගේ නයිට්‍රජන් නෑ, සල්ෆර් ඉන්නවා පහක්, ඔක්සිජන් තියෙනවා දෙකක්, O2 සහ O3 කියලා, පොස්පරස් ඉන්නවා, සුදු පොස්පරස්, කළු පොස්පරස්, රතු පොස්පරස් කියලා. අවසාන වශයෙන් ආම්ලික ඔක්සයිඩයක් සහ ආම්ලික හයිඩ්‍රයිඩයක් යන දෙකම ලබා දෙන මූලද්‍රව්‍ය හෝ මූලද්‍රව්‍ය මොනවද කියලා අහන්නේ. ආම්ලික ඔක්සයිඩයක් දෙන්නත් ඕන, ආම්ලික හයිඩ්‍රයිඩයක් දෙන්නත් ඕන. දැන් ක්ලෝරීන් වගේ ගත්තොත් ක්ලෝරීන් හදන ඔක්සයිඩ් ගත්තොත් තමයි ක්ලෝරීන් හදන ඔක්සයිඩ් ඒවා සාමාන්‍යයෙන් ආම්ලිකනේ. මොකද Cl2O3 වගේ ගත්තොත් Cl2O7 වගේ ආදී වශයෙන් යාලට ගන්න පුළුවන් විවිධාකාර සංයෝග තියෙනවනේ. මේ ක්ලෝරීන් හදනකොට විවිධ ඔක්සයිඩ් තියෙනවනේ. ඒ ඔක්සයිඩ් ගත්තම දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා අලෝහවල ඔක්සයිඩ් ගොඩක් වෙලාවට ආම්ලිකයිනේ. ලෝහවල ඔක්සයිඩ් ගොඩක් වෙලාවට බාෂ්මිකයි. ඔය අපි කතා කරන දේවල් ඉනෝගනික් වලින්. හරි. එතන මේ ක්ලෝරීන් කියන්නේ හොඳ අලෝහයක්. එයාගේ ඔක්සයිඩ්. ඒකට සාමාන්‍යයෙන් ආම්ලික. ඒතර ක්ලෝරීන් කියන එකකට එහෙම ආම්ලික ඔක්සයිඩ් හදන්න පුළුවන්. ඊට අමතරව යා හදන හයිඩ්‍රයිඩ් එක HCl ඒකත් ආම්ලික. එහෙම බැලුවම ක්ලෝරීන් කියන එක මේකට ගැලපෙන එක උත්තරයක් වෙනවා. ආම්ලික ඔක්සයිඩයක් වගේම ආම්ලික හයිඩ්‍රයිඩ් එක කියන දෙකම දෙනවා ක්ලෝරීන්. නයිට්‍රජන් ඔක්සයිඩ් වශයෙන් නම් ඉතින් NO2 N2O5 වගේ ආම්ලික ඔක්සයිඩ් හදනව නැත්නම් නමුත් එයා හදන හයිඩ්‍රයිඩ් NH3. ඉතින් NH3 කියලා කියන්නේ ඇමෝනියා. ඇමෝනියා කියන්නේ බාෂ්මික හයිඩ්‍රයිඩ්. ඒක නිසා ආම්ලික හයිඩ්‍රයිඩයක් දෙනවා කියන කතාවට එයා අදාළ කරගන්න බෑ අපිට. සල්ෆර් හරිලා මොකද SO2 SO3 වගේ ඔක්සයිඩ් දෙනවා. ඒවත් ආම්ලික. අනිත් පැත්තේ H2S කියන හයිඩ්‍රයිඩ් දෙනවා. ඒකත් ආම්ලිකයි. ඔක්සිජන් ඉතින් ඔක්සයිඩයක් හදනවා කියදී ආයෙ ඔක්සිජන් අපි දාන්නේ. ඔක්සිජන් මේක උත්තරයක් වෙන්නේ නැහැ. ක්‍රෝමියම්ලා වගේ කට්ටිය, සිංක් වගේ කට්ටිය හයිඩ්‍රයිඩ් කියලා જાතියක් එහෙම හදන්නේ නැහැ. හැදුවත් ලෝහවල හයිඩ්‍රයිඩ් බාෂ්මිකයි නම. ලෝහවල හයිඩ්‍රයිඩ් සාමාන්‍යයෙන් බාෂ්මිකයි. ඒ නිසා යාලට උත්තරයක් වෙන්නේ. දැන් පොස්පරස් ගත්තම පොස්පරස් හදනවා ඔක්සයිඩ්, ආම්ලික ඔක්සයිඩ් හදනවා P2O5 P2O3 වගේ ආම්ලික ඔක්සයිඩ් හදනවා. පොස්පරස් හදනවා PH3 කියලා හයිඩ්‍රයිඩ් එක. අලුත් සිලබස් එක අනුව PH3 කියලා කියන උදාසීන සංයෝගය. මේක ඉස්සර පොඩ්ඩක් වෙනස් වෙච්ච තැන් ටිකක් තියෙනවා. නමුත් අලුත් විෂය නිර්දේශය අනුව පොස්පීන් කියලා අපි ගන්න උදාසීන සංයෝගයක් විතරයි පොස්පීන් ගන්න. ඒ නිසා මේ පොස්පීන් අපි මේකේ උත්තරයක් කියලා අපිට ගන්න බෑ. යා ආම්ලික එක්කෙනෙක් කියලා අපිට බාර ගන්න බෑ. ඒ නිසා පොස්පරස් මේකේ උත්තරයක් වෙන්නේ නැහැ. එනවා ක්ලෝරින් සහ සල්ෆර් කියන දෙන්න තමයි මේකට අදාළ උත්තරේ වෙන්නේ. ඒ ප්‍රශ්නේම B පාර්ට් එක මේ අපි කතා කරන්නේ මේ 2004 අවුරුද්දේ ප්‍රශ්නයක්. ඒකට අදාළ B පාර්ට් එක තියෙනවා x හා y අනු පරමාණු ක්‍රමාංකයේ 18 අඩු මූලද්‍රව්‍ය දෙකක් වේ. කාමරෝෂ්ණත x ජලය සමග ප්‍රතික්‍රියාවට Z කියලා වායුවක් පිට කරමින් A ද්‍රාවණය ලබා දෙයි. y ජලය සමග ප්‍රතික්‍රියා නොකරන නමුත් A ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා කර Z වායුව පිට කරමින් B ද්‍රාවණය සාදයි. අපිට මේ එක එක නම හඳුනා ගන්න කියලායි කියලා තියෙන්නේ. හරි. එතන මුලින්ම කියලා තියෙනවා x සහ y කියන්නේ පරමාණු ක්‍රමාංකයේ 18 අඩුයි කියන්නේ මේ පොටෑසියම්ට කලින් ඉන්න කවුරු හරි කෙනෙක්. කවුරු හරි දෙන්නේ. කාමරෝෂ්ණත x ජලය සමග ප්‍රතික්‍රියා කරනවලු. Z කියලා වායුවක් පිට කරලා A ද්‍රාවණයක් ලබා දෙනවා. ඊට පස්සේ කියනවා y ජලය සමග ප්‍රතික්‍රියා නොකරන නමුත්. ඒ කියන්නේ මූලද්‍රව්‍ය දෙකේ එකෙක් විතරක් ජලයක ප්‍රතික්‍රියා කරනවා අනිත් එක ජලයක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එයා A ද්‍රාවණයක ප්‍රතික්‍රියා කරලා Z වායුව පිට කරමින් B ද්‍රාවණය සාදනවා කතාවක් කියනවා. රසායනික සංකේත වලින් මෙයා කවුද කියලා කියන්න යන්නේ. ඒකේ ළමයි පොඩ්ඩක් මේකෙන් දැන් මේ රෝම ඉලක්ක එකකින් වැඩි නවතින්න නැතුව රෝම ඉලක්කන් දෙකට වගේ ගියොත් සමහර ලාවට මේකේ උත්තරේ පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එහෙම කරන්න අපිට අයිතියක් නෑ කියන ප්‍රශ්නේක රෝම ඉලක්කන් එකට රෝම ඉලක්කන් දෙකේ තියෙන දත්ත පාවිච්චි කරන්න අයිතියක් නෑ. නමුත් අපි ප්‍රශ්නයක් කරගෙන යනකොට ළමයි අපි පොඩ්ඩක් රෝම ඉලක්ක එක හදන්නකොට 2යි 3යි නිකන් කියවලා තිබ්බොත්
පල්ලෙහා තියෙන දේවල් දිහා බැලුවම අපිට සමහරලාවට රෝමිලකම් එකේ උත්තරෙට ඉඟි හම්බෙන්න පුළුවන්. ඒ කියන්නේ පල්ලෙහා තියෙන දත්තයක් අපිට උඩ එකට පාවිච්චි කරන්න බෑ. එහෙම කරන එක වැරදි. දැන් ෆිසික්ස් ගානක රෝමිලකම් දෙකේ කියලා තියෙනවා නම් ප්‍රවේගය 20 ms එක කියලා ඒක රෝමිලකම් එකට අදාළව පාවිච්චි කරන්න බෑ ඒ දත්තේ. එහෙම කරන්න බෑ. නමුත් අපිට අර ගාන මොන අතරද යන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ මොන පැත්තටද යන්නේ කියන එක අදහස ගන්න ඊට පස්සේ රෝමිලකම් පොඩ්ඩක් කියවලා එන එක වටිනවා. එහෙම බලමු දැන් මෙතනදී මේ රෝමිලකම් දෙක කියවුවොත් ඔයගලන්ට පෙයි මේ B ද්‍රාවණයකට වැඩිපුර තනක HCl බිඳු වශයෙන් එකතු කරාම ගන්න පුළුවන් නිරීක්ෂණ මොනවද කියලා අහනවා. හරි. ඉතින් මේ එහෙම බැලුවම පොඩ්ඩක් අර මේක ගැළපෙනවා මේ අර ඇලුමිනියම් සාමාන්‍ය ඇලුමිනියම් වලට අදාළ සමහර තැන් තියෙනවා ළමයින්ට මතකද ඇලුමිනියම් 3+ බස්මයක් දාගෙන ඉඳි ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇවිල්ලා. අර වෙඩින් එකේ හිටපු පොඩි එකාව සනසන්න කරපු මැජික් එක මතක තියෙන ළමයින්ට නේ. ඊට පස්සේ අනිත් පැත්තට ආයෝකට අම්ල දාති මෙහෙම වෙන ඔන්නෝම කතන්දරයක් අපි කතා කරන දේ ඇලුමිනියම් මෙහෙම. ඉතින් ඔය විතරට මේ තනුගේ HCl බිඳු වශයෙන් වැඩිපුර එකතු කරනකොට එන නිරීක්ෂණ මොනවද කියන ඒවා අන්න ඒ වගේ ඒවට අදාළ ප්‍රශ්න. එන්නේ ඇලුමිනියම් වලට එහෙම අදාළ ওই ප්‍රශ්න නිතර හම්බෙන එක. සමහර ලාවට ටිකක් අත්දැකීම් තියෙන ළමයෙකුට පල්ලෙහා රෝමිලකම් කියවද ඒවා ටිකක් මතක් වෙන්නත් ඉඩ තියෙනවා. හරි. එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවා. බලමු දැන් වෙන විදිහකට මේක ගන්න ඒ නැතුවත් මේක ගන්න පුළුවන් වෙන්න එපයි මොකක් හරි කරලා නේ. ඒතර පරමාණු ක්‍රමාංකයේ 18ට අඩු මූලධන වේගය වල මහ ගොඩක් නැහැනේ. හරි. ඕන්න ලියන්නත් පුළුවන් කරලා හයිඩ්‍රජන් ඉන්නවා. එහෙම ලියන්න ඕනේ ආවර්තක විභාගයට දෙනවනේ. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. මොකද තමයි තියෙන්නේ. හරි. එතකොට මේ කියන කට්ටිය මේ කියන කෙනා X කියන කෙනා කාම රුෂ්ණති ජලය සමග ප්‍රතික්‍රියා කරනවලු. එහෙමනේ කියලා තියෙන X කියන කෙනා ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. එතන මේ ඉන්න කට්ටියන් කාම රුෂ්ණති ජලය සමග ප්‍රතික්‍රියා කරන කට්ටිය කීව දෙනෙම ඉන්නව නැත්තේ නෑ. එහෙම ප්‍රතික්‍රියා කරලා මේ ඉසෙට් නම් වායුවකුත් පිට කරනවලු. ඉසෙට් කියලා වායුවකුත් පිට. දැන් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මොකක් හරි වායුවකුත් පිට කරන එහෙම කතාවක් සාමාන්‍යයෙන් මේ ඉන්න කට්ටියකින් අදාළ වෙන්නේ ළමයි. හයිඩ්‍රජන් හීලියම්ට කොහොමද අදාළ වෙන්නේ නැහැ. බෙරිලියම් ජලයක ප්‍රතික්‍රියා කරන්නේ නැහනේ. බෝරෝන් කාබන් ඒවා ලෝහ නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. O2 ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. F2 නම් ප්‍රතික්‍රියාවක් කරනවා. නමුත් ඒක උසස් පෙළ සිලබස් එකේදී ඔයාලා ඉගෙන ගන්න. ඒ නිසා ඒකත් නැහැ කියලා දාගන්න. උච්ච වායු කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මැග්නීසියම් කරනවා සීතල වතුරත් එක්ක. දැන් මේකේ කියලා තියෙන කාම රුෂ්ණ තියෙන එහෙනම් මැග්නීසියම් හරියන්නේ නැහැ. ඇලුමිනියම් හරියන්නේ නැහැ. සිලිකන් කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? ෆොස්ෆරස් නැහැ. සල්ෆර් ගත්ත මේත් නැහැ. ක්ලෝරින් ප්‍රතික්‍රියා කරලා HCl දන HOCl පිට කරනවා. නමුත් එතන වායුවක් පිට කිරීමක් වෙන්නේ නිසා ක්ලෝරිනුත් හරියන්නේ නැහැ. එහෙම බලුවම මෙතන කාම රුෂ්ණත්වයේ වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා වායුවක් පිට කරන කට්ටියට ඉන්නේ දෙන්නයි. ලිතියම් සහ සෝඩියම් විතරයි. එහෙම බලුවම ඕගලන්ට එක්ස්ට්‍රා උත්තරේ ගන්න වෙන්නේ ලිතියම් එහෙම නැත්නම් සෝඩියම්. දැන් වීමට ඉඩ ඇති රසායනික විශේෂ සියල්ල ලියන්න කියලා කියන්නේ. ලිතියම් වෙන්න පුළුවන් සෝඩියම් වෙන්න පුළුවන්. ඒතර ඒක වතුරට දැම්මට පස්සේ ඉසෙට් කියලා වායුවක් පිට කරනවා. ඉතින් ලිතියම් වුණත් සෝඩියම් වුණත් වතුරට දැම්ම පිට කරන වායුව හයිඩ්‍රජන් වායුවනේ H2 නේ පිට කරන්නේ නේ. සෝඩියම් දන ජලය ඒව මතකයි නේ. NaOH දන H2. ඒක කොහොමත් මේ හයිඩ්‍රජන් වායුව තමයි පිට කරන්නේ. දැන් ඉසෙට් කියන්නේ H2 වෙන්න ඕන. ඊට පස්සේ කියනවා මේ Y කියන එක නා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති වුණාට ඒ ද්‍රාවණය සම දැන් කවුද A කියලා කියන්නේ? ඒ කියලා කියන්නේ අර X කියන කෙනේ. ඒ කියන්නේ ලිතියම් හරි සෝඩියම් හරි වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරාම හම්බෙන ද්‍රාවණය. දැන් මෙතන ලිතියම් හරි සෝඩියම් හරි වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ලැබෙන්නේ. ඒතර A කියලා කියන්නේ මේ දෙන්නගෙන් කවුරු හරි. ඒ ද්‍රාවණය කියන්නේ මේ ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි. දැන් යා Y කෙනෙක් කරන ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති වුණාට ඒ ද්‍රාවණයක ප්‍රතික්‍රියා කරනවලු ප්‍රතික්‍රියා කළා H2 මේ කියන්නේ Z වායුව කියලා කියන්නේ H2 නේ. H2ම පිට කරලා B කියලා මොකද්ද ද්‍රාවණයක් හදනවා. දැන් මේ H2ව පිට කරනවා බස්මත් එක්ක. කවුද එහෙම ඉන්නේ කවුද? ඒ වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නමුත් බස්මත් එක්ක පිට කරලා H2 වායුව පිට කරනවා. බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරලා H2 වායුව පිට කරනවා. ඔය කතාව ගැලපෙන්නේ උභයගුණික ලෝහයකට විතරයි. උභයගුණික ලෝහ කියන කට්ටිය දැන් මෙතන ඉන්නවා උභයගුණික ලෝහ 18 පළවෙනි මූලද්‍රව්‍ය 18 තුලේ බෙරිලියම් ඉන්නවා ඇලුමිනියම් ඉන්නවා. හරි. මේ දෙන උභයගුණික ලෝහ. දැන් බෙරිලියම් රසායනේ දැන් නම් අපේ විෂය නිර්දේශ ආදාරන්න නැහැ. නමුත් ඒ කාලේ තිබුණා අපි හින්දා ඒකත් එක්කම වැඩේ අරගෙන යමු. එතකොට මේ දෙන්න වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ බෙරිලියම් වතුර උණු වතුරවත් සීතල වතුරවත් කිසිම එකක ප්‍රතික්‍රියා කරන්නේ හුමාලයක විතර ප්‍රතික්‍රියා කරනවා. ඇලුමිනියමුත් ඒ වගේම තමයි. උණු වතුරවත් සීතල වතුරවත් දෙකෙන් එකක්වත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ හුමාලයක විතර ප්‍රතික්‍රියා කරනවා. එතකොට මෙයාලා වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කියන පාර්ට් එක හරියි. සානිපතර මේගොල්ලෝ උභයගුණික නිසා මේගොල්ලෝ සාමාන්‍යයෙන් බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. උදාහරණයකට ඇලුමිනියම්ගේ ප්‍රතික්‍රියාව මේක තුලිත කරන විදිහත් මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියලා දීලා තියෙනවා පන්තියේදී ළමයින්ට 2 ඉලක්කම් පොලිමයි 3යි කියලා. එයා පැත්තෙන් හම්බෙන්නේ සෝඩියම් ඇලුමිනේට් එක්ක H2 ආයුව. H2 ආයුව පිට වෙනවා ඇලුමිනියම් බස්ම එක්ක ප්‍රතික්‍රියා කරාම. දැන් ඒ කියලා කියන මොකක් හරි බස්මයක් නේ. කලින් අපි මෙතන හොයාගත්තා. මොකක් හරි බස්මයක්. ඒ අනුව ඇලුමිනියම් මේ බස්මෙත් එක්ක ප්‍රතික්‍රියා කරලා H2 ආයුව පිට මේ කතන්දරේ ගැලපෙනවා. එහෙනම් Y කියලා කියන්නේ මොකක් හරි උබේ දැන් මේක බෙරිලියමුත් මේ වගේ ප්‍රතික්‍රියාවක් කරනවා ළමයි. නමුත් බෙරිලියම්ගේ ওই බස්මත් එක්ක ප්‍රතික්‍රියාව උසස් පෙළේදී අපිට හදාරන්න නැහැ. ඒ නිසා මම මෙතන කියන්න යන්නේ නැහැ. ඒතර යත් මේ වගේ ප්‍රතික්‍රියා කරලා H2 පිට කිරීමක් සිද්ධ කරනවා. හරි. ඒ අනුව මෙතන Y ට උත්තර විදිහට වලට බෙරිලියම් ලියන්නත් පුළුවන්, ඇලුමිනියම් ලියන්නත් පුළුවන්, දෙකම ලියන්නත් පුළුවන්. හරි. يعني බෙරිලියම් නැති වුණත් දැන් නම් ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් අලුත් සිලබස් එකේ බෙරිලියම්ගේ ප්‍රතික්‍රියා ගැන හැදෑරීමක් නැති නිසා ඔයා මෙතන බෙරිලියම් කියව ලිව්වේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඇලුමිනියම් විතරක් තිබ්බත් ඇති. නමුත් එයාලා කියනවා ප්‍රශ්නේ වෙන්න පුළුවන් සියල්ල ලියන්න කියලා. ඉතින් ඒ අවුරුද්දේ එයාලා බෙරිලියම් ඇලුමිනියම් දෙකම තමයි ලකුණු දුන්නේ. දැන් අර සිලබස් එක නැති නිසා බෙරිලියම් නැති වුණා කියලාත් ගැටලුවක් නැහැ.
ඊගොට B ද්‍රාවණයට තනුක HCl බිඳුව වශයෙන් දාදී හම්බෙන නිරීක්ෂණය මොකක්ද කියලා. දැන් B ද්‍රාවණය කියලා කියන්නේ ඇලුමිනියම් නම් මෙන්න මේ කතාවනේ ඇලුමිනේට් නේ. දැන් ළමයිට මතකද ඇලුමිනේට් දැන් ඕකේ දීර්ඝ විස්තරය මෙහෙමයි කියන්නේ. ඇලුමිනියම් 3+ වලට භස්ම දාද්දී ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සුදු ජලටනීය අවක්ෂේපය හම්බුණා. වැඩිපුර භස්ම දාද්දී එයා ඇලුමිනේට් බවට පත් වුණා. අනිත් පැත්තට එයාට අම්ල දාද්දී එයා ආය ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එයාට වැඩිපුර අම්ල දාද්දී එයා ඇලුමිනේට් දක්වා මේලා මේවා ආවරණ ද්‍රාවණ දෙපැත්තේ තියෙන දෙන්න ආවරණ ද්‍රාවණ මැද ඉන්න එක සුදු ජලටනීය අවක්ෂේපය. හොඳයි කතන්දරේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් මෙතන අහන්නේ B ද්‍රාවණය. B ද්‍රාවණය කියන්නේ එක්ක ඇලුමිනේට් එහෙම නැත්නම් මේ බෙරිලියම් දැම්මම හම්බෙන ලවණයක් වෙන්නත් පුළුවන්. අපෙන් කවුද කින්ද මන් දහන්නේ නැහැ. අපෙන් අහන්නේ නිරීක්ෂණය මොකද්ද කියලා විතරයි. නිරීක්ෂණය පැහැදිලි කරන්නවත් මොකක්වත් කියන්නේ නැහැ. දැන් නිරීක්ෂණය මොකද්ද කියනවා. නිරීක්ෂණය මොකද්ද කියලා ආදී ඔයාලට දෙන්න තියෙන හොඳම උත්තරේ තමයි මේ ඇලුමිනියම් පටන් ගන්න තියෙන්නේ. දැන් භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරන B ද්‍රාවණය කියලා කියන්නේ ඇලුමිනියම් වනෝ නම් ඇලුමිනේට් එක. ඒකට අම්ල ක්‍රමයෙන් දාදී මුලින්ම සුදු ජලටනීය අවක්ෂේපයක් හම්බ වෙනවා. වැඩිපුර කියන තවදුරටත් අම්ල දිගටම දාගත්තී ආයමත් අවර්ණ ද්‍රාවණයක් හම්බ වෙනවා. ඒක තමයි උත්තරේ වෙන්නේ. මේවල උත්තර ලියවෙන්න ඕන විදිහ මාකින් ස්කීම් එකේ තියෙන නිසා මම එකින් එක වචන විදිහට ලිඛිත භාෂාවෙන් කියන්නේ නැහැ. උත්තරේ හිතා ගන්න විදිහ විතරයි පැහැදිලි කරලා දෙන්නේ. ඊළඟ රසායනික සංකේත පමණක් භාවිතා කරමින් A සහ Y අතර ප්‍රතික්‍රියා සඳහා ත්වරිත රසායනික සමීකරණ ලියන්න කියලා දෙනවා. එතකොට A කියලා කියන්නේ කවුද දැන්? එක්කෝ NaOH එක්කෝ LiOH. ඊට පස්සේ Y කියලා කියන්නේ අපි මේ කතා කරගෙන ඉන්නේ. එතන මෙතනද මෙහෙම ඔයාලා කොහොමද මේකේ මේ බෙරිලියම් එක ප්‍රතික්‍රියා ලියන්න දන්නේ නැහැ. ඒ නිසා මෙතනද ඔයාලා ලියන්න ඕනේ ඇලුමිනියම් සහ ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒ දෙන්නෙන් කවුරු හරි දාලා ප්‍රතික්‍රියාව මම කලින් ලියලා මකපු එක සෝඩියම් ඇලුමිනේට් එක්ක H2 එකයි වෙන්නේ. මේක තුලිත වෙද්දී වමට ජලය දෙකක් දානවා. දෙකේ ඉලක්කම් පොලිමක් ඉන්න දාලා අන්තිමේකට තුන ඉලක්කම් දානවා කියලා මේක පාඩම් කරන්න තියෙන පන්ති. ඉතින් මේක තමයි මෙතන බලාපොරොත්තු වෙන තුලිත රසායනික සමීකරණය. නමුත් අර බෙරිලියම්ගේ NaOH ප්‍රතික්‍රියාවත් උත්තරයක් විදිහට ලියන්න පුළුවන් නේ කියලා ළමයින්ට හිතෙනවා. ඉතින් නමුත් උසස් පෙළ සිලබස් එකේ බෙරිලියම්ගේ රසායනය නෑ. ඒතර මේ ප්‍රතික්‍රියාව අපි දැන් සිලබස් එකේ දන්නේ නෑ කියලා විතර තමයි යාළුවා පේපර්ස් හදනකොට හදන්නේ. ඒ නිසා මේවා මාකින් වලට එන්නේ නෑ සාමාන්‍යයෙන්. මාකින් වලට එන ඔයාලට ගන්න පුළුවන් උත්තරේ මෙන්න මේක තමයි. ඔන්න ඔය විදිහට තමයි 2004 අවුරුද්දේ ස්ට්‍රක්චර් ඩිසේ ප්‍රශ්නේ වැටි ටික ඉවර වෙන්නේ. ඊගොට අපි යමු 2005 අවුරුද්දට. 2005 අවුරුද්දේ ස්ට්‍රක්චර් ඩිසේ එකේ අහලා තියෙන ඉනෝගනික් කොටස. ඒතරද මේකේ මුලින්ම මේ පාර්ට් එකේ අහලා තියෙන්නේ මේ දියති ලයිස්තුන් තෝරාගෙන මේ එක එක සංයෝග වලට ගැලපෙන එක ලියන්න කියලා කියන්නේ. වඩාත්ම ආම්ලික ඔක්සිඩ් එක කියලා ඊට ප්‍රින්ටිං මිස්ටේක් එකක්. ඔක්සයිඩ් වෙන්න ඕන. ඉතින් ළමයි සාමාන්‍යයෙන් ඔක්සයිඩ් එක ආම්ලිකතාවයේ තීරණය වෙන්නේ අලෝහවල ඔක්සයිඩ් ආම්ලිකයි. අලෝහයක් එක මොකක් හරි අලෝහයක් ඔක්සයිඩ් කීපයක් හදනවා නම් ඒ ඔක්සයිඩ් අතරින් ඔක්සිකරණාංකයේ වැඩිම ඔක්සයිඩ් ආම්ලිකයි. ඒ කියන්නේ ඔක්සිකරණාංකයේ වැඩි වෙද්දී ඔක්සයිඩ් එක ආම්ලිකතාවයත් වැඩි වෙනවා. ඉතින් මෙතන තියෙන කට්ටියකින් ළමයි ඔක්සයිඩ් ඉන්නේ කීපයයිනේ. මෙයා ඔක්සයිඩයක්, මෙයා ඔක්සයිඩයක්, මෙයා ඔක්සයිඩයක්. ජලයක් ඉතින් ඔක්සයිඩයක් විතර ගන්න පුළුවන්. මොකද ඉතින් ජලය කියන්නේ ජලයක ඔක්සයිඩයක් කියලා කියන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි මේ වචනේ භාවිතා කරන්නේ නැහැ ජලය. හරි. තුන් දෙනෙක් තමයි ওই තුන් දෙනාගෙන් වඩාත්ම ප්‍රබල ආම්ලික එක අහන්නේ. SiO2 නම් කොහොමද ඉතා දුබල ආම්ලික ළමයින්ට මතකදී තුන්වෙනි ආවර්තයේ ඔක්සයිඩ් වල ගුණ විචලනය කියන පාඩ එකට අපි ඔක් කතා කරනවා. N2O5 ප්‍රබල ආම්ලිකයි Cl2O උනුත් ප්‍රබල ආම්ලික. නමුත් ආවර්ත වගුවේ වමේ ඉඳන් දකුණට යද්දි ළමයි ලෝහ ගුණ අඩු වෙනවනේ. ලෝහ ගුණ අඩු වෙලා මේ අලෝහ ගුණ වැඩි වෙනවා. හරි. ඉතින් බලමු ක්ලෝරින් ටිකක් දකුණ නිසා අනිත් පැත්තට මෙතන ක්ලෝරින්ගේ ඔක්සිකරණාංකයක් ධන 7යි. ඒක ඔක්සිකරණාංකයක් වැඩි නිසා සාමාන්‍යයෙන් ක්ලෝරින්ගේ තමයි ආම්ලිකතාවය වැඩි වෙන්නේ මෙතනදී. යනෝ මේ පළවෙනි එකට අදාළ වඩාත්ම ආම්ලික ඔක්සයිඩ් උත්තර වෙන්නේ Cl2O7 කියන කෙනා. ජලීය ද්‍රාවණයේ වැඩිම ආම්ලිකතාවයක් වෙන්න හයිඩ්‍රජන් හෙලයට. දැන් හයිඩ්‍රජන් හෙලයට කියලා කියන්නේ HCl HF HBr HIO සෙට් එකනේ. ඉතින් මේ කට්ටියකින් අපි කියලා දෙලා තියෙනවා පන්තියේදී වඩාත්ම ඉහළ ආම්ලිකතාවයක් පෙන්වන එක නේ. කියන්නේ මේගොල්ලන්ගේ ආම්ලිකතාවයේ කාණ්ඩයේ පහළට යනකොට වැඩි එකයි වෙන්නේ. වැඩි වෙන එකයි වෙන්නේ. අනුව HI තමයි ඉහළම ආම්ලිකතාවයක් දරන්නේ. ඒ කියන්නේ මේ හයිඩ්‍රජන් හෙලයිඩ් වල ආම්ලිකතාවය කියලා වෙනම මාතෘකාවක් 14 වෙනි කාණ්ඩේ අපි කතා කරලා තියෙනවා. එතනදී අපි කියනවා පල්ලෙහාටදී කාණ්ඩේ පළලදී ආම්ලිකතාවය වැඩි වෙනවා මේගොල්ලන්ගේ. කියලා ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා කියලා. යනවා HI තමයි මෙතන උත්තරේ වෙන්නේ. නමුත් ළමයෙක් අර Cl උත්තරේ ලියලා තිබ්බත් ඒත් ඒ අවුරුද්දේ ලකුණු දීලා තිබුණා. මොකද මේ දෙන්නම ප්‍රබල ආම්ල නිසා ගොඩක් වෙලාවට ඒ දෙන්නාගේ සම්පූර්ණයෙන්ම අයන වලට යාලා විඝටනය වෙන නිසා සමහරවිට HCl උත් HIට ඉතාම ආසන්න ආම්ලිකතාවය පෙන්වන්න පුළුවන්. නමුත් මේකේ හොඳම උත්තරේ HI ලියන එක තමයි HCl ලියන එක නෙවෙයි. අපි හොඳම උත්තරට අනුව යමු. වැඩිම ද්‍රවාංක සහිත සංයෝගය ළමයි උත්තරේ අනිවාර්යෙන් SiO2. මොකද මම මේක මීට කලින් ඔය පේපර් ක්ලාස් එකේ කරේ අපිට මේ වගේ ප්‍රශ්න හම්බෙලා තියෙනවා. SiO2 කියන්නේ කොටින්ම වැලි. SiO2 ගේ සූත්‍රය මතකද? යෝධ සාසංගජ දැලිසක මෙයා ඉන්නේ. මේ සිලිකන් කෙනෙක් ඔක්සිජන් 4කට බෙදලා තියෙනවා. මෙයා උගන්ලා තියෙනවා 13 තුන්වන ආවර්තයේ ඔක්සයිඩ් කියන මාතෘකාව යටතේ. ආයේ මේ ඔක්සිජන්ලා තව සිලිකන්ලා එක්කෙනෙකුට බෙදලා තියෙනවා. ආයේ ඒ සිලිකන් තව ඔක්සිජන්ලා 4කට. ඒ ඔක්සිජන් තව සිලිකන් කෙනෙකුට ආදී වශයෙන් සිලිකන්ට ඔක්සිජන් 4යි ඔක්සිජන්ට සිලිකන් 2යි. අන්තිමට ඉලක්කම් ටික ගණන් කරලා අනුපාතය බලවම SI එකකට O2ක් කියලා ඉන්නේ. නිසා අපි සූත්‍රය ලියනවා SiO2 කියලා.
නමුත් මේක අමුතු කේස් එකක් හැබැයි තියෙන්නේ මේ විදිහට අමුතු අර යෝධ දැලිසක් හදන නිසා එයාගේ ද්‍රවාංගතාවන් ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ අනුව මේ ඉන්න කට්ටියකින් ඉහළම ද්‍රවාංගතාවයක් තියෙන SiO2 වලට. ප්‍රබලතම හයිඩ්‍රජන් බන්ධන හදන අනිවාර්යෙන් HF. මේක ඇවිල්ලා ඉනෝගනික් ප්‍රශ්නයක් නෙවෙයි. මේක ව්‍යුහය හා බන්ධන පාඩමේ ප්‍රශ්නයක්. ෆ්ලෝරින් තමයි වැඩිම විදුලිතතාවයක් තියෙන කෙනා. විදුලිතතාවය වැඩි වෙන තරමට හයිඩ්‍රජන් බන්ධන හදන කෙනෙක්ගේ හයිඩ්‍රජන් බන්ධනයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඒ අනුව HF තමයි ඒකට උත්තරේ වෙන්නේ. ලුයිස් ආම්ලයක් ලෙස ක්‍රියා කිරීමට අඩාත්ම ඉඩ ඇත්තේ ළමයි. දැන් මෙතන උත්තරේ විදිහට BCl3 ඉන්නද මේවා කෙලින්ම ඉනෝගනික් වල 13 ගණි කාණ්ඩේ කතා කරනවා. 13 වෙනි කාණ්ඩේ AlCl3 මතකද ද්විඅවයවීකරණය වෙලා ඉන්නවා. යාට ඉලෙක්ට්‍රෝන ඌණ නිසා එතන ඉන්න ඇලුමිනියම්ට යා ඉලෙක්ට්‍රෝන ලබාගෙන ද්විඅවයවීකරණයක් කරගන්නවා කියලා අපි කතා කරනවානේ. අන්න ඒ සිද්ධියම තමයි රෝම ඉලක්කම් පහෙත් තියෙන්නේ. ලුයිස් ආම්ලයක් විදිහට ඇලුමිනියම්ට බෝරෝන්ට ඒ BlCl3 ගේ AlCl3 ගේ තියෙන ඇලුමිනියම්ට බෝරෝන්ට වෙන වෙන අයකින් ඉලෙක්ට්‍රෝන හම්බෙනවා. හම්බෙලා යාලා ද්විඅවයවීකරණය වෙනවා. ඉතින් අනුව රෝම ඉලක්කම් 6 උත්තරේ මෙතන AlCl3 නැති නිසා BCl3 තමයි එතන දාලා උත්තරේ වෙන්නේ. හරි. අනුව ඒකත් හරි වැරද්දුවා. 5 උත්තරේ ඒක රෝම ඉලක්කම් 6 අපි බලන්න ඕන. 6 අහනවා සංඛ්‍යාත්මක වැඩිම ඔක්සිකරණ අංකය. ඒ කියන්නේ ලොකුම ඔක්සිකරණ අංකය දක්වන මූලද්‍රව්‍ය සහිත සංයෝගය මොකක්ද කියලා. උත්තරේ ළමයි Cl2O7. එතන ක්ලෝරින්ගේ ඔක්සිකරණ අංකය ධන 7යි. ඉතින් මේ ලෝකේ මූලද්‍රව්‍යයක් පෙන්නේ උපරිම ඔක්සිකරණ අංකය ධන 8. ඊට පස්සේ ධන 7 තියෙන දෙවෙනියට. ධන 8 පෙන්නන්නේ XeO4 වගේ කට්ටිය. එයා ඇරෙන්න වෙන කවුරුත් ධන 8 පෙන්නන්නේ නැහැ. ධන 7 පෙන්නන්නේ ඔය මේ Cl2O7 ලගින්න ක්ලෝරින්ලා, මැංගනීස් ලගින්න මැංගනීස්ලා, MnO4- ගේ වගින්න මැංගනීස්ලා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ධන 7 පෙන්නනවා. කවුරු මෙතන ආලා තියෙන්නේ මේ දීලා තියෙන කට්ටියකින් ලොකුම ධන ඔක්සිකරණ අංකයක් පෙන්නන කවුද කියලා උත්තරේ වෙන්නේ ක්ලෝරින්. එහෙම තමයි අපි ගන්න. ඒකෙම B part එක X යන කාම උෂ්ණත්වයේ ඩියුටීරියම් ඔක්සයිඩ්. දැන් ඩියුටීරියම් ඔක්සයිඩ් කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ H2O නේ ජලය කිව්වහම. උතන තියෙන හයිඩ්‍රජන්ලා දෙකකුයි ඔක්සිජන්ලා එකකුයි. මේ ඩියුටීරියම් කියන්නේ දැන් හයිඩ්‍රජන් ගේ තියෙනවනේ සමස්ථානික තුනක්. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම් කියලා හයිඩ්‍රජන් සමස්ථානික තුනක් තියෙනනේ. H 1 1 H 1 2 H 1 3යි. ඒ කියන්නේ 1 1 කියන්නේ ප්‍රෝටෝන 1යි නියුට්‍රෝන නැහැ. 1 2 කියන්නේ ප්‍රෝටෝනත් 1යි නියුට්‍රෝනත් 1යි. මේක ප්‍රෝටෝන 1යි නියුට්‍රෝන 2යි. ඔය ආදි වශයෙන් විවිධ සමස්ථානික තියෙනවා සාමාන්‍ය මූලද්‍රව්‍ය වල. ඒ සමස්ථානික වල ළමයි අපි කියන්නේ රසායනික ගුණ සමානයි භෞතික ගුණ වෙනස් කියලා කියන්නේ. සමස්ථානික වල රසායනික ගුණ එකිනෙකට සමානයි භෞතික ගුණ එකිනෙකට වෙනස්. හරි. ඒතර දැන් රසායනික ගුණ සමානයි කියන එක තේරුම තමයි ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරන්නේ එකම විදිහකට. ඒ කියන්නේ H2O උනත් D2O උනත් මේගොල්ලෝ රසායනිකව කරන ප්‍රතික්‍රියා ඔක්කොම සමානයි. H2O සෝඩියම් එක ප්‍රතික්‍රියා කරන්නේ යම් විදිහකටද D2O සෝඩියම් එක ප්‍රතික්‍රියා කරන්නේ ඒ විදිහම තමයි. හරි. අන්න ඒක තමයි මෙතන මේ ඩියුටීරියම් ඔක්සයිඩ් දීලා ඔයාලා බය කරාට ඇත්තට මේකේ ඇති දෙයක් නෑ. මොකද D2O කියලා හිතන්නේ නැතුව මේක ඔයාලා දැනට චුට්ටකට H2O කියලා හිතාගෙන කරන්න. මොකද මෙයාලා ප්‍රතික්‍රියා කරන විදිහේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඒක D2Oද H2Oද කියන කාරණාව මත. ඒ බොරුවට අපිව බය කරන්න දීලා තියෙන්නේ. ඊට පස්සේ කියන XC හයිඩ්‍රොක්සයිඩේ උභයගුණිකත් නෑලු. නමුත් භාෂ්මික ලක්ෂණ වෙන්නලු XC සල්ෆේටේ ඉතා ද්‍රාව්‍යයලු. දැන් D2O එක ප්‍රතික්‍රියා කරන්නේ නෑ කාම රුෂ්ණත්වයේ. සමහර රත්ක්‍රාම වගේ ප්‍රතික්‍රියා කරනවා දන්නේ නෑ. ආන්තරික නෝන කියන්නේ S ගුණුවේ හෝ P ගුණුවේ කෙනෙක් වෙන්න ඕන. D ගුණුවේ කෙනෙක් නෙවෙයි. දැන් හයිඩ්‍රොක්සයිඩේ භාෂ්මිකයි කියන ළමයි සාමාන්‍ය ලෝහයක් බොහෝ විටනේ. හයිඩ්‍රොක්සයිඩ් සාමාන්‍යයෙන් භාෂ්මික වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හයිඩ්‍රොක්සයිඩ් වල ගුණ කියලා තුන්වන ආවර්තය කතා කරන එහෙම බලවම මේ ඇලුමිනියම් එකෙන් පාස් කරන් එහාටදී ආම්ලික ගතියක් තමයි හයිඩ්‍රොක්සයිඩ් වෙන්නේ. කොහොමත් ළමයි ඒවා එතනදී හයිඩ්‍රොක්සයිඩ් දිරින් නැතුව යාලගේ ඔක්සෝම වල බවට පරිවර්තනය වෙන එහෙම කතාවක් නෙදී. අපි පන්තියේ කතා කරලා තියෙනවා. කොහොමරි අලෝහ වෙන්නනේ ආම්ලික පැත්තට බර ලක්ෂණ. ලෝහ තමයි භාෂ්මික පැත්තට බර ලක්ෂණ වෙන්නේ. ඒතකොට මෙතන භාෂ්මිකයි කියනවා නම් මේ කියන හයිඩ්‍රොක්සයිඩය ඒකට මේක ලෝහයක හයිඩ්‍රොක්සයිඩයක් වෙන්න ඕන. හරි. සායගේ සල්ෆේට් එක ඊට වතුරේ හොඳින් දිය වෙනවා කියලාත් කියලා තියෙනවා. සා කාමරුෂ්ණති මෙයා වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලාත් කියනවා. ඉතින් ළමයි ඔක්කොම ගැලපෙන කෙනෙකුට ඉන්නේ මැග්නීසියම් විතරයි. මැග්නීසියම් කාමරුෂ්ණති ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ආන්තරික මූලද්‍රව්‍යකුත් නෙවෙයි හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ MgOH2 කියන එක නා උභයගුණික නැහැ. නමුත් භාෂ්මික ගුණ පේනවා. ඊට අමතරව මැග්නීසියම් සල්ෆේට් මතද සල්ෆේට්ලගේ ජල ද්‍රාව්‍යතාව කොහොමද යන්නේ කියලා කාණ්ඩයේ පල්ලෙටදී ජල ද්‍රාව්‍යතාවය අඩු වෙන එක වෙන්නේ. ඒ කියන්නේ බේරියම් සල්ෆේට් තමයි හොඳම අවක්ෂේපය. ඉතින් උඩම ඉන්න මැග්නීසියම් සල්ෆේට් එකෙන් වැඩි අවක්ෂේප වෙන්න කැමතිම නැහැ. ඉතින් ගොඩක් වෙලාට එයා දිය වෙලා තමයි ඉන්නේ. එයා දිය වෙලා ජල ද්‍රාව්‍යය. හරි. ජල ඉතා ද්‍රාව්‍යය උඩම ඉන්න එක ඉතා ද්‍රාව්‍යය පහළ ඉන්න එක හොඳ අවක්ෂේපයක්. ඉතින් අනුව ඔය විදිහට X කියන එක ගැලපෙනවා මැග්නීසියම්ට. රෝමිලකන්ද කියනවා X වාතය දහනය කරාම සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න කියලා. ඉතින් ගොඩක් කරන් ළමයි ලියන්නේ දැන් මේ මෙතන ඔයාලා කරන එක වැරද්දක් තමයි ළමයි. ඔයාලා මේව ලියන්න කියද ඔයාලා ඒකත් X ඇසුරින්ම ලියන්න බලන්න. X ධන O2 ඔහොම ලියන්න ගන්න. එහෙම ලියන්නේ නැහැ හොඳේ. අපි මේක මේ කලින් ප්‍රශ්නක මම කියන්න නියමිතව තිබුණේ. නමුත් මට කියන්න මතුරා මම දැන් කියන්නම්. අපි මෙහෙම මේ ප්‍රශ්නෙක උත්තර ලියද්දී එක රෝම ඉලක්කමක අපිට හඳුනා ගන්න කියන එක හඳුනාගත්තට පස්සේ කියන්නේ X අපි හඳුනා ගන්නවානේ මැග්නීසියම් කියන්නේ. එතනින් පස්සේ ප්‍රශ්නෙක ආයේ X ගේ මොකක් හරි එකක් අහනවා කියලා කියද්දී ඔයාලා මැග්නීසියම්ට අනුව නෝට් එක ලියන්න. X වාතය දහනය කරාම එන ප්‍රතික්‍රියා ලියන්න කියලා කියනවා මැග්නීසියම් එකකින් කෙලින්ම ලියන්න. මැග්නීසියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරා මැග්නීසියම් ඔක්සයිඩ් එක තමයි වාතයේ මැග්නීසියම් දහනය කරනට අදාළ ප්‍රතික්‍රියාව. ගොඩක් ළමයින්ට අමතක වෙන තව එකක් තියෙනවා. ඒකටත් ලකුණු වෙන් වෙලා තිබුණා. වාතය කියන්නේ ළමයි ඔක්සිජන්ම විතරක් නෙවෙයිනේ. එතන N2 තියෙනවා. පෙරහැර කියලා කියන අලි විතරක් නෙවෙයි වගේ වාතය කියන්නේ O2 විතරක් නෙවෙයි. එතන N2 තියෙනවා.
හරි N2 එකත් මැග්නීසියම් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මේක සමහර 10 කරද්දී අපි රත් කරනවා. ඉතින් මේවා රත් වෙද්දී මේ ප්‍රතික්‍රියා සිදු වෙනවා. මැග්නීසියම් නයිට්‍රයිඩ් Mg3N2 ඔන්න ඔය ටික හම්බ වෙනවා. ඒතර යනුව ගත්තාම මැග්නීසියම් කියන එක නා වාතය ප්‍රතික්‍රියා කරද්දී එතන ප්‍රතික්‍රියා දෙකක් සිද්ධ වෙනවා. එකක් ඇවිල්ලා ඔක්සයිඩය හදන එක ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. අනිත් එක නයිට්‍රයිඩය හදන එක නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරනවා. ඔය අපි කතා කරේ 2005 අවුරුද්දේ ස්ට්‍රක්චර් ඩිසයින් ඉනෝගනික් ප්‍රශ්න. ඊළඟ 2006 අවුරුද්දේ ප්‍රශ්න. 2006 අවුරුද්දේ ප්‍රශ්නේ ඒ පාර්ට් එක හරියට මොනම ලිතියම් සෝඩියම් මැග්නීසියම් කියන කට්ටියගේ උපරිම ද්‍රවාංක තාපාංක ද්‍රවාංක තියෙන මූල ද්‍රව්‍ය කවුද කියන්නේ? මුලින්ම තේරුම් ගන්න මේ ඔක්කොම ලෝහ. ඒතර ලෝහවල ද්‍රවාංක තාපාංක තීරණය වෙන්නේ ලෝහ බන්ධන ජාලයේ ප්‍රබලතාවය මත. ලෝහ බන්ධන ජාලයක ප්‍රබලතාවය වැඩි වෙන්නේ එයාගේ ආරෝපණය වැඩි වෙන තරමට ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ගේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඊට අමතරව අරය අඩු වෙනකොටත් එයාලගේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඒවා අපි බන්ධන පාඩමේ තමයි කතා කරලා තියෙන්නේ. මෙතනදී මුලින්ම බලපාන කාරණාව තමයි ආරෝපණය. ඒතර ආරෝපණය යනවා තමයි මුලින්ම හිතන්නේ. ඒතර ආරෝපණය යනවා ආරෝපණේ වැඩි වෙන තරමට යාගේ ලෝහ බන්ධන ජාලයේ ප්‍රබල වෙනවා. ඒතර මේ ඉන්න කට්ටියගෙන් මැග්නීසියම් හදන ආයනය මැග්නීසියම් 2+ සෝඩියම් සහ ලිතියම් හදන එයාලගේ 1+ එකදී එහෙම බැලුවම මැග්නීසියම් හදන ආයනයේ ප්‍රබලතාවය නැත්නම් ධන ආරෝපණය වැඩි නිසා එයා හදන ලෝහ බන්ධන ජාලයේ ප්‍රබලතාවය වැඩි නිසා රෝමිලක එකට අදාළ උත්තරේ වෙන්නේ මැග්නීසියම්. මේකෙන් වතුරත් එක්ක වඩාත්ම ප්‍රබල ප්‍රතික්‍රියා කරන්නේ කවුද කියලා අහන රෝමිලක් අධික අනිවාර්යෙන් පොටෑසියම් වෙන උත්තරේ හේතුව වඩා කාණ්ඩයේ පහළින් ඉන්න කට්ටියක තමයි ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙන්නේ. ඊට පස්සේ කට්ටියක වැඩිම තාපස්ථායතාවයක් තියෙන කොයි කාබනේටද කියලා අහනවා. ඉතින් අපි දන්නවා ඉනෝගනික් වල අපේ තියෙන දැනුම අනුව කාබනේට වල දෙවෙනි කාණ්ඩේ කාබනේට තමයි තාප වියෝජනය වෙන්නේ. පළවෙනි කාණ්ඩේ කට්ටිය තාප වියෝජනය වෙන්නේ නැහැ කාබනේට. යනවා ඉතින් තාපස්ථායි කියලා කියන්නේ තාපයට ඔරොත්තු දෙනවා නැත්නම් තාපයේ හැමුවේ තාප වියෝජනය වෙන්නේ නැහැ. තාප වියෝජනය වෙන අඩුයි. ඔක තමයි තාපස්ථායතාවය කියලා කියන්නේ. මේ කට්ටියගෙන් සෝඩියම් කාබනේට තමයි තාප වියෝජනය වෙන්නේ නැති කෙනා. ඒ නිසා පහසුවෙන් ඒක ගන්න පුළුවන් ඒ අය තුන් දෙනෙන් කවුද කියලා. දැන් හදිසියවත් කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් දෙන්න වගේ ඔහොම සංසන්දනය කරන්න આવුත් මේකත් අපි ළමයි මේ කතා කරන කතාවක් අපේ සිලබස් එක ඇතුලේ කාබනේට වලට තාප වියෝජන උෂ්ණත්වයේ කාණ්ඩයේ පහළට යනකොට එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ කාබනේට තාප වියෝජනය කරන අපි දෙන්න ඕන කරන තාප ප්‍රමාණය කාණ්ඩයේ පහළට යද්දී එන්න වැඩි වෙනවා. මේකට හේතුව මොකක්ද කියන එක පැහැදිලි කරන්නේ කාණ්ඩයේ පහළට යද්දී ද්‍රවීකාරක බලයට මොකක්ද වෙන්නේ ඔන්න ඔය වගේ දෙයක් එක මම ඒක දැන් මෙතන විස්තර කරන්න නැහැ. මොකද අපි මේ කතාව ඉනෝගනික් වල නෙවෙයි කතා කරන්නේ. අයනික බන්ධන කියන මාතෘකාව යටතේ අයනික සංයෝගවල මේ සහසංයෝජන නැඹුරුව කියන මාතෘකාව යටතේ කාණ්ඩික පහළදී කාබනේට වල තාප වියෝජන එන්න වැඩි වෙනවා. මේකට හේතුව මොකක්ද කියන එක පැහැදිලි කරනවා. අමතක ගන්න මේ දේවල් අදාළ දේවල් පොඩ්ඩක් අරගෙන බලන්න. ඒතර එහෙම එකක් නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මෙතනදී දැන් අපි කොහොමද දැනගෙන ඉන්න ඕන සෝඩියම් කියන එක නා ඉනෝගනික් වල තියෙන අපිට දැනුම අනුව ඒ සෝඩියම් කාබනේට් තාප වියෝජනය වෙන්නේ නැහැ. ඒ නිසා වඩාත්ම ස්ථායි වෙන්නේ යා කියන. හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය දෙවෙනි කාණ්ඩේ ගත්තම කාණ්ඩයේ පහළට යද්දී වැඩි වෙනවා. ඉතින් අනිවාර්යෙන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් උත්තරේ වෙන්න ඕනේ. ඒක කෙලින්ම ද්‍රාව්‍යතාව වගුවෙන් ගන්න පුළුවන්. මේකෙන් එකම උපරිම ඔක්සිකරණ තත්ත්වය වෙන මූලද්‍රව්‍ය දෙක කවුද කියලා අහන්නේ. ක්ලෝරින් වෙන උපරිම ඔක්සිකරණාංකය ධන 7, මැංගනීසුත් ධන 7, ෆොස්ෆරස් උපරිමයට වෙන ධන 5, ක්‍රෝමියම් උපරිමයට වෙන ධන 7. එනවා මෙතන ඉහළ ඒ කියන්නේ උපරිම ඔක්සිකරණ තත්ත්ව සමාන ඉලක්කම් පිටන අයට ඉන්නේ ක්ලෝරිනුයි මැංගනීසු කියන දෙන්න. B M කියන මූලද්‍රව්‍ය එකම වායුව උදාහරණමින් කාමරෝෂ්ණත්වයේ තනුක සල්ෆියුරික් සමගයි NaOH සමගයි පහසුවෙන් ප්‍රතික්‍රියා කරනවලු. M ගේ ලවණ ඉලෙක්ට්‍රෝන වන සංයෝග නෙවෙයි. දැන් මේ කොටසට අදාළ උත්තරේ නම් සමහරට මේ ඔයගොල්ලන්ට දැනට තියෙන දැනුමෙන් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ D ගුණ වලට අදාළ D ගුණ කරලා තියෙන 22 පන්ති ළමයින්ට ප්‍රශ්නයක් නෑ. 2023 පන්ති ළමයින්ට මේ කොටස බැරි වීම ප්‍රශ්නයක් නෑ. මොකද D එක D ගුණ මත පදනම් මේ දෙන ප්‍රශ්නයක්. දැන් මොකරි මූලද්‍රව්‍යයක් එකම වායුව පිට කරමින් තනුක සල්ෆියුරික් තනුක ජලීය NaOH. ඒ කියන්නේ මෙයා අම්ල එකයි භස්ම එකයි දෙකම එක ප්‍රතික්‍රියා කරනවා. ඔය විදිහට අම්ල භස්ම දෙකම එක ප්‍රතික්‍රියා කරනවා කියවම අපි හිතන්න ඕන උභයගුණික මූලද්‍රව්‍ය ගැන. උභයගුණික මූලද්‍රව්‍ය ගැන හිතන්න විදිහක් නැත්තම් ඒ කියන්නේ උභයගුණික මූලද්‍රව්‍ය එකක්වත් මේකට ගැලපෙන්නේ නැත්තම් විතරක් අපි වෙන විකල්පයකට යනවා. නමුත් මෙතනදී මේ කියලා තියෙන විස්තරي උභයගුණික ලෝහ වලට ගැලපෙනවා. මොකද වෙන ප්‍රශ්නයක් නැහැ. ඒතර උභයගුණික ලෝහ කියලා කියන උභයගුණික ලෝහ පහක් තියෙනවා. බෙරිලියම්, ඇලුමිනියම්, ටින්, ලෙඩ් සහ මේ සින්ක් කියන. මේකෙන් අපි උසස් පෙළදී ප්‍රතික්‍රියා හදාරන්නේ නැහැ. මම මේ අයින් කරපු තුන් දෙනාගේම අපි උසස් පෙළදී ප්‍රතික්‍රියා හදාරන්නේ ඇලුමිනියම් සහ සින්ක් කියන දෙන්නගේ විතරයි. ඇලුමිනියම් මේ අතරින් හදන සංයෝග ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග. ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග තමයි ඇලුමිනියම් වල හදන්නේ. ඒක අපි දන්නවා AlCl3 ඉලෙක්ට්‍රෝන ඌණයි. ඒ නිසා Al2Cl6 වගේ ද්විඅවයවීකරණය වෙලා ඉන්න වගේ කතන්දර ගොඩක් අපි ඉගෙනගෙන තියෙනවා. සින්ක් එහෙම ඉලෙක්ට්‍රෝන ඌණ කේස් එකක් නැහැ. ඒතර උභයගුණික ලෝහයක් ගැන කියලා ඒක ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝගයක් නෙවෙයි හදන්නේ. ප්‍රතික්‍රියා ගැනත් අහනවා. මේ පල්ලෙහාය වල බලද්දී මේ ප්‍රතික්‍රියාවමත් අහලා තියෙනවා. නේද ප්‍රතික්‍රියා අහනවා කොහොමත් ඔය උභයගුණික ලෝහ වලින් මේ අපි අර බෙරිලියම් සින්ක් බෙරිලියම් ටින් ලෙඩ් කියන අපි ප්‍රතික්‍රියා හදාරන්නේ නැති අයකින් කවුරුවත් දෙන නෙවෙයි මේ අහන්නේ. අනෝන මේ අර අපි කතා කරන ඇලුමිනියම් සහ සින්ක් හරි කියන දෙන්නාගෙන් කවුරු කියන තමයි මේ ප්‍රශ්න කරලා තියෙන්නේ. එතනින් ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග හදන්න නැහැ කියනවා නම් උත්තරේ වෙන්න ඕනේ M සින්ක් කියන එක. ඉතින් මෙයා මේ H2SO4 සහ NaOH එක ප්‍රතික්‍රියාව ලියන්න කියලා කියනවා. දැන් ඒකට උත්තරේ වෙන්නේ සින්ක් සහ සල්ෆියුරික් ප්‍රතික්‍රියාව සාමාන්‍යයෙන් ඕනෑම අම්ලයක් සහ ලෝහයක් ප්‍රතික්‍රියා කරන විදිහ තමයි. සින්ක් සල්ෆේට් එක H2 වායුව. ඊට පස්සේ භස්මයක් එක මෙයා ප්‍රතික්‍රියා කරන විදිහ
ඇලුමිනියම් එක්ක NaOH ප්‍රතික්‍රියාව වගේම එකක් මුලින්ම වෙනවා. දැන් ඇලුමිනියම් එක්ක NaOH ප්‍රතික්‍රියා කරාම සෝඩියම් ඇලුමිනේටුයි H2 එන්නේ ළමයි. සිංක් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරාම සෝඩියම් සිංකේට් Na2 ZnO2 එක්ක H2 තමයි ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල විදිහට ලැබෙන්නේ. ඒක තමයි රෝම ඉලක්කම් දෙකේ උත්තර දෙක වෙන්නේ. එමොල කාර්මික යෙදීමක් දන්න කියන්න කියලා කියනවා. ඉතින් ළමයි මේ සිංක් වල තියෙන ප්‍රධානම කාර්මික යෙදීමක් ඇහුවොත් අපි ලියන්නේ මිශ්‍ර ලෝහ හදන්න නැත්නම් මලකට ගන්න ති වාණි වගේ මිශ්‍ර ලෝහ හදන්න ගන්න. ඉතින් හොඳම උත්තරේ මිශ්‍ර ලෝහ සෑදීමට. ඉතින් ඩී ගුණේ ගොඩාක් කට්ටිය මිශ්‍ර ලෝහ හදනවනේ. සිංකුත් ඒකට දාන නිකල් හදන්න, පිත්තල හදන්න, මිශ්‍ර ලෝහ හදන්න. ඉතින් පිත්තලේ නිකල් ඒවත් මිශ්‍ර ලෝහ තමයි. නිකල් හදන්න මේ පිත්තල හදනවද මේ ඒතර පිත්තල කියන්නේ මිශ්‍ර ලෝහයක්. කොපර් සහ සිංක් එකතු කරලා හදන මේ මිශ්‍ර ලෝහයක් තමයි නිකල් කියලා කියන්නේ. මේ සෝරි පිත්තල කියලා කියන්නේ. යනුව මිශ්‍ර ලෝහ සෑදීම කියන එක මේකට උත්තරයක් කියලා අපිට ගන්න පුළුවන්. යනුව 2006 ප්‍රශ්නෙට උත්තරය යන විදිහට තමයි. 2008 චූටි ප්‍රශ්නයක් තියෙන මේක ඩී ගුණයට අදාළ කොටසක්. තුනඩි ආන්තරික මූලද්‍රව්‍යයක් කියන ඩී ගුණය කෙනෙක් කියනවලු එයා පෙන්වන උපරිම ඔක්සිකරණ තත්ත්වය ධන 7ලු. ඉතින් තමයි ඩී ගුණයේ ධන 7 පෙන්වන එකනයි ඉන්නේ මැංගනීස් විතරයි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලා කිව්වොත් මම ඒක ලියන්නේ නැහැ. මේ මැංගනීස්ගේ පරමාණු ක්‍රමක 25යි යනවා හිතලා ලියන්න පුළුවන්. ඒතර 3d5 4s2 කියලා තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අවසන් වෙන්නේ. වඩාත්ම ස්ථායී ඔක්සයිඩේ රසායනික සූත්‍රය සහ වර්ණය ලබා දෙන්න කියලා කියනදී මැංගනීස් හදන ඔක්සයිඩ් වලින් ස්ථායීම ඔක්සයිඩ් MnO2. MnO2 කියලා කියන ඔක්සයිඩය දුඹුරු පාට නැත්නම් කළු දුඹුරු පාටට හුරු වර්ණයක් වෙන ඔක්සයිඩයක් තමයි MnO2 කියලා කියන්නේ. ඒ උච්චර තමයි 2008 ප්‍රශ්නට අදාළව අපෙන් බලාපොරොත්තු වෙන්නේ. පොඩි චූටි පාට් එකක් විතරයි. එතන ඩී ගුණයෙන් ඉනෝගනික් වලින් අහලා තියෙන්නේ. ඊළඟ 2010 අවුරුද්දේ ප්‍රශ්නයකට තමයි අපි යන්න දන්නේ. ආවර්තවගේ පළවෙනි මූලද්‍රව්‍ය 18 ගැන කතා කරලා තියෙන්නේ. මුලින්ම කියනවා ඉහළම අයනික ලක්ෂණය සහිත බන්ධන සාධන මූලද්‍රව්‍ය දෙක අඳුනා ගන්න. එතකොට දැන් පළවෙනි මූලද්‍රව්‍ය 18 කියන්නේ කියන්නේ මේ යන්නේ හයිඩ්‍රජන් ඉඳන් කවුද? ආගණනකම් කතාවනේ. හයිඩ්‍රජන් ඉස්සර ආගණ දක්වා කතාව මේ යන්නේ. ඉහළම අයනික ලක්ෂණ සහිත බන්ධනය හදන්නේ කවුද කියලා අහනවා. ඊළඟ අයනික ලක්ෂණය සහිත බන්ධනය වගේ මේ වගේ ප්‍රශ්නක අහනකොට ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ විදුරණතාවයෙන් වැඩිම කෙනයි විදුරණතාවයෙන් අඩුම කෙනයි අතර තියෙන බන්ධනය තමයි අයනික ලක්ෂණ වැඩිම කියන්නේ. එන කිසිම දෙනෙක් අතර තියෙන බන්ධනයක් ගැන කතා කරනකොට යාළගේ උපරිම අයනික ලක්ෂණ තියෙන්න නම් ඒ බන්ධනේ හැදෙන්න විදුරණතාවය වැඩිම කෙනා විදුරණතාවය අඩුම කෙනා අතර. එතන පළවෙනි මූලද්‍රව්‍ය 18 ඇතුළේ තියෙන විදුරණතාවයෙන් අඩුම කෙනා අපිට හම්බෙන්නේ. ඒ කියන්නේ හයිඩ්‍රජන්, එහා පැත්තෙන් හීලියම්, මෙතන ලිතියම් ඉන්නවා, මේ පැත්තේ මෙතන නියෝන් ඉන්නවා, එහා පැත්තේ මෙතන සෝඩියම් තියෙනවා, මෙතන ආගන් තියෙනවා. මෙතන ෆ්ලෝරින් මට ඕන දේවල් ටික විතරක් මම ලකුණු කරගෙන යන්න. එතකොට මේ ඉන්න සෙට් එකේ විදුරණතාවය වැඩිම එක්කන ෆ්ලෝරින් නෙමෙයි. මේ සෙට් එකේ විතරක් නෙමෙයි ලෝකෙම විදුරණතාවය වැඩිම එක ෆ්ලෝරින්. සාමාන්‍ය විදුරණතාවය අඩුම එක හැදෙන්නේ දැන් විදුරණතාවයේ කාණ්ඩයක උඩට යනකොට වැඩි වෙනවා දකුණට යද්දි වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිලෝම වශයෙන් විදුරණතාවයේ කාණ්ඩයක යටට යද්දි වමට එද්දි අඩු වෙන්න ඕන. උඩට සහ දකුණට වැඩි වෙනවා වමට සහ යටට අඩු වෙනවා. එහෙනම් මේ ඉන්න කට්ටියකින් වමේ යටම ඉන්නේ සෝඩියම්. එතන ඔය දෙන්න තමයි විදුරණතාවය වැඩිම එක්කනයි අඩුම එක්කනයි වෙන්නේ. ෆ්ලෝරින් විදුරණතාවය වැඩිම එක්කන සෝඩියම් අඩුම එක්කන. එහෙනම් NaF තමයි මෙතන උත්තරේ වෙන්නේ. ඊළඟ වඩාත්ම ස්ථායී ද්විපරමාණුක අණුව සාධන මූලද්‍රව්‍ය. හරි. ද්විපරමාණුක අණුවක් වශයෙන් වඩාත්ම ස්ථායී කියන්නේ වැඩි ප්‍රතික්‍රියා කරන්න එහෙම යන්නේ නැති එකනා කවුද කියලා අහන්නේ. ඉතින් ළමයින්ට මතකයි නම් නයිට්‍රජන් ගැන අපි කතා කරනකොට මේ පාඩමේ ඉනෝගනික් වල කතා කරද්දී මේ නයිට්‍රජන් ගැන විශේෂයෙන් කියන මේ ප්‍රතික්‍රියා කරන කිසිම වැඩි ඇල්මක් බැල්මක් නැති එහෙම කෙනෙක් කියනවා. හරි. ඒ නිසා එතනදී මේ අපේ උත්තරේ වෙන්නේ නයිට්‍රජන් කියන එක. රොමෙලකන් තුනේ අහනවා ඉහළම පළවෙනි අයනීකරණ ශක්තිය තියෙන කාටද කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් පළවෙනි අයනීකරණ ශක්තිය අපි දන්නවා ආවර්තයක පල්ලෙහාට යනකොට. නැත්නම් එක කාණ්ඩයක පල්ලෙහාටදී ආවර්තයක නෙමෙයි. ඊළඟ කාණ්ඩයට යනකොට කාණ්ඩයක පල්ලෙහාට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙනවනේ. දැන් දෙවෙනි ආවර්තයේ ඉන්න කට්ටියට වඩා තුන්වෙනි ආවර්තයේ ඉන්න කට්ටියගේ අයනීකරණ ශක්තිය අඩුයි. ඒ කියන්නේ කාණ්ඩයේ පහළට යනකොට අයනීකරණ ශක්තිය අඩු වෙලා තියෙනවා. සහ ආවර්තයක වමේ ඉඳන් දකුණට යද්දී අයනීකරණ ශක්තිය අර අක්වක් විදිහට වැඩි වෙනවා කියලා අපි කියන්නේ. කාණ්ඩයක පහළට අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ආවර්තක වමෙන් දකුණට යද්දී අක්වක් විදිහට වැඩි වෙනවා. කොහොම අපි විචලනය කතා කරන්නේ. එතකොට ඉහළම පළවෙනි අයනීකරණ ශක්තිය තියෙන්න ඕනේ. එහෙනම් උඩ කාණ්ඩයක දකුණු කෙළවරෙන් වෙන්න එපේ. ඒතර එහෙම අයට ළමයි මෙතන ඉන්නේ හීලියම් කියන එක කරන අපිට කියන හීලියම් කියන්නේ උඩම පළවෙනිම කාණ්ඩයේ මේ උඩම ආවර්ත පළවෙනි ආවර්තය කියන්නේ කාණ්ඩයේ ඉහළම සහ දකුණු කෙළවරේ 18 වෙනි කාණ්ඩයේ කියන්නේ දකුණු කෙළවරේම උඩම ඉන්න කෙනා හීලියම්. එනවා හීලියම් තමයි ඉහළම පළවෙනි අයනීකරණ ශක්තියක් තියෙන්න ඕනේ. මොකද අයනීකරණ ශක්තිය වමේ ඉඳන් දකුණට යද්දී ආවර්තයක වැඩි වෙනවා. සහ කාණ්ඩයක උඩට යද්දී වැඩි වෙනවා. ඒතර දකුණෙම තියෙන තරමට හොඳයි. දකුණෙම තියෙන 18 වෙනි කාණ්ඩේ ඒ අයගෙනුත් උඩම තියෙන තරමට වඩාත්ම ඉහළ අයනීකරණ ශක්තිය තියෙන කෙනා අපිට හම්බ වෙනවා හීලියම් තමයි රෝම ඉලක්කම් 3ට උත්තරේ වෙන්නේ. ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග සාධන මූලද්‍රව්‍ය දෙකක් හඳුනා ගන්න කියලා කියනවා. එතකොට උත්තර විදිහට අපිට ගන්න පුළුවන් බෝරෝන් සහ ඇලුමිනියම් කියන ජෝඩුව. මොකද මේ දෙන්නාම එහෙමයි කියලා 13 වෙනි කාණ්ඩෙදී අපි කතා කරලා තියෙනවා. එයාලා හදන සංයෝග ද්විඅවයවීකරණය වෙනවා. ආදි වශයෙන් කොටස් දේවල් කතා කරලා තියෙනවා. රෝම ඉලක්කම් 4 යන මේ ඉන්න කට්ටියගේ ඉහළම ද්‍රවාංග සහිත මූලද්‍රව්‍ය කවුද කියලා. තමයි ඕනම මේ ආවර්තයක
සාමාන්‍යයෙන් කියන්නේ අපි හදාරන අවස්ථානුව නම් හැමතිස්සෙම 14 වෙනි කාණ්ඩේ වෙනකන් ද්‍රවාංක තාපාංක වැඩි වේගන යනවා. කියන්නේ පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ 13 14 15 16 17 18 ඔහොමනේ තියෙන්නේ. 14 වගේ වෙනකන් ගොඩක් වෙලාවට ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. ඊට පස්සේ ආයෙ යද්දි අඩුම වෙලා 18 වෙනි කාණ්ඩේ අඩුම වෙනවා. අඩු වේගන කියලා 18 වෙනි කාණ්ඩේ අඩුම වෙනවා. ඔය වගේ විචලනයක් තමයි සාමාන්‍යයෙන් ආවර්තයක වම ඉඳන් දකුණට යනකොට තාපාංකෙට තියෙන. නමුත් මේක නිශ්චිත හරීම රටාවකට නෑ. පොඩ්ඩක් ඔක උච්චාවචනය වෙන්න පුළුවන්. නමුත් 14 වෙනි කාණ්ඩේ තමයි ඉහළම ද්‍රවාංක තාපාංක තියෙන්නේ. 18 වෙනි කාණ්ඩේ තමයි පහළම ද්‍රවාංක තාපාංක තියෙන්නේ. එනවා මේකට උත්තරේ වෙන්න ඕනේ 14 වෙනි කාණ්ඩේ කවුරු හරි. ඒතර පළවෙනි මූලද්‍රව්‍ය 18 ඇතුලේ 14 වෙනි කාණ්ඩේ කාබනුත් ඉන්නවා සිලිකනුත් ඉන්නවා. ඒ දෙන්න අතරින් තමයි සිලිකන්ට වඩා කාබන්ගේ ද්‍රවාංක තාපාංක වැඩි. යන උත්තරේ වෙන්නේ කාබන්. මොකද කාබන් හදන ඔය දියමන්ති මිනරන් වගේ කට්ටිය ඉතා ප්‍රබල දැලිස් සංයෝග. ඒ නිසා ඒගොල්ලන්ගේ ද්‍රවාංක තාපාංක වැඩි සිලිකන් වලට වඩා. රෝමිලකම් පහේ උත්තරේ වෙන්නේ කාබන්. ඉන්ධන ලෙස භාවිතා කළ හැකි වායුමය මූල ද්‍රව්‍ය හඳුනා ගන්න. ඉතින් H2 කියන එක අපි ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව හීලියම් මෙහෙමත් අපිට ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය දෙකෙන් ඕන එකක් උත්තර කියලා වලට ගන්න පුළුවන්. රෝමලක 7 යන එක්තරා අනුයාත මූලද්‍රව්‍ය 7ක මොනවා හරි එකලඟ තියෙන මූලද්‍රව්‍ය 7ක පළවෙනි මූලද්‍රව්‍ය ඉඳන් 7 වෙනි මූලද්‍රව්‍යයට එක්ක අණුපිළිවෙලින් ගණන් කිරීමේදී එක් මූලද්‍රව්‍යයේ උපරිම ඔක්සිකරණ අංකය එක බැගින් වැඩි වේ. මේ අනුයාත මූලද්‍රව්‍ය අතරින් පළවෙනි සහ 7 වෙනි මූලද්‍රව්‍ය හඳුනා ගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මොනවා හරි මූලද්‍රව්‍ය 7ක් ගැන කියනවා. මෙයාලගේ එකේ ඉඳන් 7 වෙනි යා දක්වා එයාලට වෙනන පුළුවන් උපරිම ඔක්සිකරණ අංකය එක බැගින් වැඩි වෙනවා. කවුද මේකින්ද මන්ද යහන්නේ අපි. දැන් අපි ලිතියම් ඉඳන් කියලා කවුරු කියනවනේ ලිතියම් ඉඳන් ෆ්ලෝරීන් දක්වා කියලා කිව්වොත් ওই කතාව ගැලපෙන්නේ නැහැ. මොකද ලිතියම් වෙන්න පුළුවන් උපරිම එක ධන 1. ඊට පස්සේ බෙරිලියම් ඉන්නවා එයාට වෙන්න පුළුවන් උපරිමේ ධන 2. බෝරෝන් ඉන්නවා ධන 3. කාබන් ඉන්නවා ධන 4. නයිට්‍රජන් ඉන්නවා ධන 5. හැබැයි ඔක්සිජන් වෙන්න පුළුවන් උපරිම එක ඍණ 2. ෆ්ලෝරින් වෙන්න පුළුවන් උපරිම එක ඍණ 1. ඒතර අරකින් රටාව මේ ධන 5 කියන නයිට්‍රජන් දක්වා මෙනවා. එන්නේ උපරිම ඔක්සිකරණාංකයේ එක බගින් වැඩි වෙන කතාව නයිට්‍රජන් දක්වා එනවා. නමුත් නයිට්‍රජන්ගෙන් පස්සේ ඒ කතාව කැඩෙනවා. මේක හරියනවා දෙවෙනි ආවර්තයේ පහු කරලා ඉන්න තුන්වෙනි ආවර්තයේ සෙට් එක බලුවොත් සෝඩියම් ඊට පස්සේ මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරීන් කියන සෙට් එක බැලුවොත් එහෙම මෙයාලට ධන 1 ඉඳන් ධන 7 වෙනකන් තමයි ළමයි අණුපිළිවෙලින් එයාලගේ උපරිම ඔක්සිකරණාංක තීරණය වෙන්නේ. ඒ අනුව මෙතන පළවෙනි එකයි 7 වෙනි එක අහන්නේ මේ උත්තරේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ සෝඩියම් සහ ක්ලෝරීන් කියන සෙට් එක අතර තියෙන කතන්දරය තමයි. ජලයේ කටනත්වය දැන් මේක ඉනෝගනික් වල අපි හදාරන කතාවක් නෙවෙයි. මේක මේ කර්මාන්ත සහ පරිසර රසායන යටතේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න පාර්ට් එකක්. ජලයේ කටනත්වයට හේතු වෙන එක් ලෝහමය මූලද්‍රව්‍යයක් හඳුනා ගන්න කියලා කිව්වොත් මේකට බලපාන ලෝහ ප්‍රධාන වශයෙන් තුනක් අපි කියනවා කැල්සියම්, මැග්නීසියම් සහ යකඩ කියලා. නමුත් මෙතන අපෙන් අහන්නේ පළවෙනි මූලද්‍රව්‍ය 18 ගැන. ඒතර පළවෙනි මූලද්‍රව්‍ය 18 කැල්සියම් උත් නැහැ යකඩත් නැහැ. එහෙනම් මැග්නීසියම් තමයි අපි එතන උත්තරේ වෙන්නේ. අනුව 2010 අවුරුද්දේ ප්‍රශ්නටත් උත්තරේ අපිට හම්බ වෙනවා. ඒකත් හරි. ඊළඟට අපි තියෙනවා 2012 අවුරුද්දේ ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ අහලා තියෙන ප්‍රශ්නයක්. මුලින්ම හුදකලාව පවතින Fe2+ Cr3+ සහ CO2+ කියන අයන අතරින් ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තුනක් ඇතද? ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ අර තනි ඉලෙක්ට්‍රෝන එක නේ මේ වගේ කාක්ෂිකයක තියෙන තනි ඉලෙක්ට්‍රෝනයක් ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන. ඔන්න ඔය වගේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන තුනක් තියෙන කාටද කියලා. ඒකට උත්තරේ ගන්න අපිට මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නම වෙනවා. Fe2+ නෑ Fe3+ නේ. එයාගේ වින්‍යාස ලියලා බලමු. ඒතර එයා 26ක් තියෙනවා කියන එක පරමාණුවක් විදිහට ඉදිරියන් එයාගේ 26ක් තියෙන එකනේ 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d6 විතර තමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඉවර වෙන්නේ. නමුත් මේ ඇවිල්ලා Fe එකකම ලිව්වේ Fe3+ වෙද්දී ඕකෙන් 3ක් අයින් වෙනවා. 3ක් අයින් වෙනවා කියන්නේ 4s2 ගේ 2යි මෙතනින් 1යි. ඒතර 3d5 කියලා තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය යාළගේ ඉතුරු වෙන්නේ ඉවර වෙන්නේ. ඒ ඇවිල්ලා Fe3+ එක. ඊට පස්සේ ක්‍රෝමියම් 3+ එක ලියනවා නම් Cr3+. එයාගේ පරමාණු ක්‍රමාංකය ක්‍රෝමියම් 24යි. යනවා මෙයාගේ වින්‍යාසය 1s2 වලින් පටන් අරගෙන ගියාට පස්සේ ඉවර වෙන්නේ 3p6 3d4 4s1 විදිහට. හැබැයි ළමයි දන්නවා මේ වින්‍යාසයේ දිගටම මේ විදිහට පවතින්නේ නැහැ. ඒක ප්‍රතිසංවිධානය වෙනවා. ඒ කියන්නේ 3d4 4s2 හොඳේ. මම වැරද්දුවා. 3d4 4s2 විදිහට ඉවර වෙන්න ඕන කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් මේක ප්‍රතිසංවිධානය වෙනවා කියලා දෙයක් වෙනවා ක්‍රෝමියම්ගේ මේ අර 4 2 එක 3d4 4s2 කියන වින්‍යාසය ඔහොම පවතින්නේ. ඒක ප්‍රතිසංවිධානය වෙනවා 3d5 4s1 විදිහට. ඊකට ඕකත් Cr3+ වෙද්දී ඉලෙක්ට්‍රෝන 3ක් අයින් වෙන්නත් ඕන. එතකොට 4s ගෙන් ඉලෙක්ට්‍රෝන 1යි 3d ගෙන් ඉලෙක්ට්‍රෝන 3යි ගානේ ගියාම 2යි ගානේ ගියාම 3d3 කියලා තමයි වින්‍යාසය අවසන් වීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ Cr3+ කී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට මොකද වෙන්නේ කියලා බැලුවොත් ඒක ඉවර වෙන්නේ 3p6 3d3 කියන තැනින්. හරි. එතකොට යාගේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවනේ. ඒක දැන් පළවෙනියට අපි ගත්ත යකඩවල නම් තියෙන්නේ 3d5. 3d5 කියන්නේ මෙන්න මේ වගේ වින්‍යාසයක්. ඒ කියන්නේ ඩීකාක්ෂික පහේ එක පැකේ නෝමම තියෙන එක. ඊට පස්සේ දැන් අපි අදමු ක්‍රෝමියම් ගියාවේ 3d3 එකක්. 3d3 කියන්නේ මෙහෙම 1 2 3යි ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් තිබිලා කතන්දරය ඉවර වෙනවා. ඊළඟට අපි කොබෝල්ට් කෝකටත් කියන ඇදලා බලමු. කොබෝල්ට් 2+ එක. කොබෝල්ට් කියලා කියන්නේ යාගේ පරමාණු ක්‍රම 27යි. ඒතර 1s2 ගෙන් පටන් ගන්න ඔහොම ගිහිල්ලා 3p6
3D7 4s2 විතර තමයි වින්‍යාස ඉවර වෙන්නේ. ඒතර මෙතන අපි බැලුවහම දැන් අපේ කතන්දරේ ගැලපෙන්නම් මෙයා 2+ එක ගැන හිතන්නත් එපා. නිකන් මූලද්‍රව්‍ය ගැන හිතලා බෑනේ 2+ එකදී මෙයාගේ මෙතනින් ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් වෙලා යන එකයි වෙන්නේ. ඒතර ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා ඒ අණුව D කාක්ෂික ඉලෙක්ට්‍රෝන 7 කොහොමද තියෙන්නේ? අත් දෙනාත් ඉන්නේ 1 2 3 4 5යි 6යි 7යි. ඒතර එහෙම බැලුවම එතනත් වියුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් තමයි තියෙන්නේ. ඒතර මෙතන වියුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් ඇති කුමකටද කියලා අහලා තියෙන ප්‍රශ්නේ රෝම ඉලක්ක එකේ. ඔයාලා Cr3+ කියන උත්තරය ලියලා තිබ්බත් ඒත් හරි. Cobalt 2+ කියන උත්තරය ලියලා තිබ්බොත් ඒත් හරි. දෙකම ලියලා තිබ්බොත් ඒත් හරි. හරි. අර කුමකටද කියලා හද්දී කීපයක් නැතුව එකක් විතර ලියලා තිබ්බත් ඒත් හරි. නැත්නම් දෙකම ලියලා තිබ්බත් හරි. Fe2+ එක sorry Fe3+ එක උත්තරයක් වෙන්නේ නැහැ. තුනඩි ගුණුවේ ටයිටේනියම් වැනේඩියම් ක්‍රෝමියම් කියන මූලද්‍රව්‍ය අතරින් බන්ධන සෑදීමට උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන 5ක් දෙන්න පුළුවන් කාටද කියලා යහන්න. ඉතින් ටයිටේනියම් කියන එක නේද මේකත් පොඩ්ඩක් ඉලෙක්ට්‍රෝන වින්‍යාස මත වගේ තමයි යන්නේ. ටයිටේනියම් කියලා කියන්නේ පරමාණු ක්‍රම දැන් පරමාණු ක්‍රමාංක එහෙම ඔයාලට විභාගයට දෙනවනේ ආවර්තවගුවක්. එතනින් බලා ගන්න පුළුවන්. ඒ දින ආවර්තකයේ පරමාණු ක්‍රමාංක තියෙනවා. print කරලා එකක් දෙනවා. ටයිටේනියම් කියන්නේ 22 පරමාණු ක්‍රමාංකය. වැනේඩියම් කියන්නේ 23. ක්‍රෝමියම් කියන්නේ 24. ඉතින් මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ඉවර වෙන විදිය බැලුවොත් මම ටක් ගාලා ඉවර වෙන විදිය එකපාර ලියන්නම්. මෙයාගේ ඉවර වෙන්නේ 3D2 4s2 කියලා. මෙයාගේ ඉවර වෙන්නේ 3D3 4s2 කියලා. මෙයාගේ ඉවර වෙන්නේ 3D5 4s1 විදිහට තමයි අර ප්‍රතිසංයෝජන වුණාට පස්සේ ලියවෙන්නේ. මම පහලත් එක පැහැදිලි කරා ඔයාලට. ළමයි මේ D ගුණයේ මූලද්‍රව්‍යයකට බන්ධන සෑදීමේ උපරිම වශයෙන් දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන තීරණය වෙන්නේ එයාගේ S ඉලෙක්ට්‍රෝනයි කියන්නේ අවසානට තියෙන 3D ඉලෙක්ට්‍රෝනයි 4s ඉලෙක්ට්‍රෝනයි වල එකතු මත. ඒ කියන්නේ එයාගේ අන්තිමේට තියෙන S කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝනයි අන්තිමේට තියෙන D කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝනයි දෙකම එකතු වුණාම තමයි යාට බන්ධන හදන්න දෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන තීරණය වෙන්නේ. යනුව බන්ධන හදන්න පාවිච්චි කරන පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන කියලා කියන්නේ මම මේ ලියපු මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගණන් ටික තමයි. ඒතර මෙතන නම් තියෙනවා 4ක්. වැනේඩියම්ගේ තියෙනවා 5ක්. ක්‍රෝමියම්ගේ තියෙනවා 6ක්. ඒතර බන්ධන හදන්න යාලට දෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන ටයිටේනියම් කියන 4යි, වැනේඩියම් කියන 5යි, ක්‍රෝමියම් කියන 6යි විතරයි. අනිත් අපෙන් අහන්නේ 5ක් දෙන්න පුළුවන් කාට තියෙනවා නේ. ඒතර උත්තරේ වෙන්නේ වැනේඩියම්. විදුරණතාවයේ අඩුම කාගේද කියලා අහනවා. ඉතින් විදුරණතාවයේ ළමයි කාණ්ඩයක පහළට යද්දී අඩු වෙනවා ආවර්තයක වමටදී. නැත්නම් විදුරණතාවය වැඩි වෙන්නේ උඩටයි දකුණටයි. එහෙනම් වමටයි යටටයි යනකොට තමයි විදුරණතාවය අඩු වෙන්න ඕන. ඒතර වමට දැන් මෙතන නයිට්‍රජන් කියන එක නේද කොහොමද උත්තරයක් වෙන්න බෑ. එයා උඩ දකුණ ඉන්නේ මේ තුන් දෙනාට සාපේක්ෂව. කියන්නේ ඔයාලට එකපාර හිතා ගන්න බැරි නම් ආවර්තවගයක් කරගෙන බලන්න මේ කාබන්ල නයිට්‍රජන්ල සිලිකන කොහෙද ඉන්නේ කියලා. ඒතර කාබන් ඉන්නේ මේ වගේ තැනක නම් නයිට්‍රජන් ඉන්නේ දකුණින්. සිලිකන ඉන්නේ පහළින්. ඒතර විදුරණතාවය උඩටයි දකුණට තමයි වැඩි වෙන්නේ. එහෙනම් විදුරණතාවය අඩුම කෙනානේ අහන්නේ. එහෙනම් වමටයි යටටයි අපි යන්න ඕනේ. ඉතින් මේ කට්ටකින් වමේ යටේම ඉන්නේ සිලිකන. එන උත්තරේ වෙන්නේ රෝමිලක අඳුරට සිලිකන. රෝමිලක 4 යනවා සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් කට්ටිකෙන් වැඩිම පළවෙනි අයනිකන ශක්තියක් තියෙන කාටද කියලා. ඉතින් ළමයි මේක ඔයාලා මේ අයනිකන ශක්ති ප්‍රස්ථාරයක් නිකන් ඇඳපු ගමන් තුන්වන ආවර්ත විචලනය මෙන්න මේ වගේ විචලනයක් නේ යාලට තියෙන්නේ. 1 2 3 4 5 6 7 ඔහොම එකක් නේ තියෙන්නේ. එතන මෙයාලා ගන්න පිළිවෙලින් තමයි සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් කොහොම තමයි මේ අපි ආවර්ත විචලන පාඩම ඉගෙන ගන්න ඉතින් ඉනෝගනික් ප්‍රශ්නේ හැදෙන්නේ ඉනෝගනික් වලින්ම 100%ක් ඉනෝගනික් වලින්ම නෙවෙයි ආවර්ත විචලන වලින් බලපෑමකුත් එකක් තියෙනවා. ඒකත් එක්ක තමයි මෙතන මේ ප්‍රශ්න වලට උත්තර අපිට ගන්න වෙන්නේ. මෙතන වැඩිම පළවෙනි අයනිකන ශක්තිය තියෙන මැග්නීසියම්ට මේ තුන් දෙනාගෙන් උත්තරේ මැග්නීසියම්. රෝමිලකම් 5 යනවා මෙන්න මේ කියන සම ඉලෙක්ට්‍රෝනික ඇනායන තුනෙන් විශාලම අයනිකාරයක් තියෙන කාටද කියලා. ඉතින් ළමයින්ට මතකද මේවා පැහැදිලි කරන්න මම ගන්න උදාහරණය අර පාසලයි ගුරුවරුයි ළමයි කියන උදාහරණකින් මේ කතාව පැහැදිලි කරන්නේ ක්ලාස් ට්‍රිප් එකක් කියලා කතාවක් ආශ්‍රයෙන්. සරල තියරි එක මම නිකන් කියන්නම් අඩුම ප්‍රෝටෝන ගානක් තියෙන කෙනාගේ තමයි සම ඉලෙක්ට්‍රෝනික අය ගත්තාම අඩුම ප්‍රෝටෝන ගානක් තියෙන කෙනාගේ තමයි වැඩිම පරමාණු කාර්යයක් තියෙන්නේ. ඉතින් මේ තුන් දෙනාගෙන් අඩුම ප්‍රෝටෝන ගානක් තියෙන මේ නයිට්‍රජන්ගේ පරමාණු ක්‍රමයේ 7 ඔක්සිජන්ගේ 8 ෆ්ලෝරින්ගේ 9 නේ. ඒතර මේ ඔක්කොගේම ඉලෙක්ට්‍රෝන 10 ගානේ තියෙන්නේ. ප්‍රෝටෝන ගාන අඩුම කෙනාගේ තමයි ලොකු මාරයක් කියන්නේ. ඒක කොහොමද වෙන්නේ කියන එක මම පැහැදිලි කරලා තියෙනවා පන්තිවලදී. දැන් ආයෙක කියන්නේ ටිකක් දිග කතාවක් නිසා අපි ලස්සන උදාහරණයක් එක්කත් ඒක මතක තියාගෙන ඉන්නේ. කොහොම හරි මෙයාගේ උත්තරේ වෙන්නේ N3- වෙන්න ඕන. ඊළඟ මේ තියෙන අයගෙන් කුඩාම අයනිකාරයක් තියෙන කාටද කියලා අහනවා. සෝඩියම් ප්ලස් කැල්සියම් 2+ සහ ඇලුමිනියම් 3+ කියන කට්ටිය ගැන අහන්න. මේ සෝඩියම් ප්ලස් ගත්තොත් තමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ නැත්නම් යාගේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන බැලුවොත් නැත්නම් යාගේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ අර ශක්ති මට්ටම් ගානන බැලුවොත් 2යි 8යි කියලා ඉන්නේ. ඒ කියන්නේ O level කාලේ වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ 2 8 1 ඔහොමනේ සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ. සෝඩියම් ප්ලස් එද්දී ඉලෙක්ට්‍රෝන 10 තියෙන 2 8. කැල්සියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වල ලියුවොත් 2 8 8. ඇලුමිනියම් ත්‍රිවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වල ලියුවොත් 2 8 කියලාම ආයසරයක් එන්නේ. හරි. ඒ කියන්නේ මෙයාලගේ තියෙන ඉලෙක්ට්‍රෝන සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා සාමාන්‍යයෙන් 1+ එදී 10ක් තියෙනවා. කැල්සියම් සාමාන්‍යයෙන් තියෙනවා කීයද 18ක් තියෙනවා. නෑ 20ක් තියෙනනේ. 20ක් තියෙන. එකෙන් 2+ එදී යාගේ 18ක් යාගාව තියෙනවා. ඇලුමිනියම් සාමාන්‍යයෙන් ඉතින් 13ක් තියෙන. එතන 3+ එදී යාගාව 10ක් තියෙනවා. ඒ යාගාව අවසානයේ ඉතුරු ඉලෙක්ට්‍රෝන ගානට අනුව අපි O level කාලේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන විදිහට අනිත් විදිහට ලියුවත් ප්‍රශ්නයක් නැහැ. මම O level කාලේ ලියන විදිහට මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියුවා. එහෙන් බලලා මට තේරෙනවා කැල්සියම්ගේ ශක්ති මට්ටම් 3ක්ම තියෙන නිසා යා ගොඩක් ලොකුයි. අනිත් දෙන්නගෙන් කවුරුද තමයි පොඩි වෙන්න ඕන. අපෙන් අහන්නේ පොඩි මේක.
කැල්සියම් පොඩිම එක වෙන්න බෑ. එයා ගොඩක් ලොකුයි. මොකද එයාගේ ශක්ති මට්ටම් තුනක්ම තියෙනවා. අනිත් දෙන ගත්තාම ඒ දෙන්න අතරින් මේ දැන් සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේද නේ දෙන්නමනේ. දෙන්නකම ඉලෙක්ට්‍රෝන 10 ගන්න තියෙන. ඒගොල්ලෝ සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේද. සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේදවල ප්‍රෝටෝන ගන්න අඩුම කෙනා තමයි ලොකුම වෙනවා කියලා රෝම ඉලක්කම් 4 කිව්වේ. රෝම ඉලක්කම් 5 කිව්වේ. එහෙනම් රෝම ඉලක්කම් 6 කුඩාම එක අහදී එහෙනම් ප්‍රෝටෝන ගන්න වැඩිම එක තමයි පොඩිම වෙන්න ඕන. එතකොට සෝඩියම් සහ මැග්නීසියම් කියන සෝඩියම් සහ ඇලුමිනියම් කියන දෙන්නගෙන් වැඩිම ප්‍රෝටෝන ගණනක් තියෙන ඇලුමිනියම් ගියම නම් ඇලුමිනියම් තමයි වඩා කුඩා කෙනා වෙන්නේ. යනු රෝම ඉලක්කම් 6ට උත්තරේ ඇලුමිනියම් 3+ කියන එක. ඔය විතර 2012 අවුරුද්දේ ස්ට්‍රක්චර් ඩිසයින් ප්‍රශ්නට අදාළ උත්තරේ අපි අරගෙන ඉවර වෙනවා.